තයි ගෞරවණීය අපේ සංඝරත්නයේ අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වන්නේ අපි අද සෙනසුරාදාවකටයි පත්වලා තියෙන්නේ. අපි සෙනසුරාදා පසුගිය වතාවේ කරලා තියෙන්නේ 25 වෙනිදා. කියන්නේ නත්තල් දවස් ගිය අවුරුද්දේ. ආයදා කඩුවෙලේ ඉඳලත් එකක් කරා. ඒක සටහන් වෙලා නැහැ. ඒකට දෙක අද වෙනකොට 9 වෙලා. එන අද අපි 9 වෙනි සෙනසුරාදා 2021 ජනවාරි මාසේ. ඉතින් අපිට තියෙන්නේ මේ සාකච්ඡා ආරම්භයේදී යෝගාවචර දිනචරියාවේ දෙවෙනි කොට මේ යෝගාවචර කතිකාවත දෙවෙනි කොටස සහ සංගීති සූත්‍රයේ චතුක්ක නිපාතේ ඊගාව මාතෘකාව. ඉතින් අපි දෙක සඳහා අද ඉදිරිපත් වෙලා තියෙන්නේ අපේ ධම්මසරණ ස්වාමීන් වහන්සේ 13 ස්වාමීන් වහන්සේ මේ දවස්වල හිමදුවට වැඩම කරපු නිසා අපි ඉල්ලා හිටිනවා අපේ මේ ධම්මසරණ ස්වාමීන් වහන්සේගේ අපේ අවබෝධ දැන ගැනීම පිණිස ඒ ව්‍යවස්ථාවත් ඒ වගේම සංගීති සූත්‍රයේ කොටසත් සභාගත කරන විදියට. එහෙමයි අවසරයි. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. යෝගාශ්‍රමීය කතිකාවත දෙවනි කොටස. විෂභාගයන් හාද සභාග වූ බාල තරුණයන් හාද රහසෙහි නොබිනිය යුතු නවට්ටති හසන්තේන ගන්තුං චේවනි සීදිතුං වත්තුස්මින් හසනී යස්මින් මිහිත මත්තන්තු වට්ටති යූහෙයින් ආරාමෙහිද ගමෙහිද සුදුසු කරුණක් වුවහොත් මන්ද සිනහවක් මුත් මහත් කොට හඬ නගා සිනහව නොකළ යුතු සල්ලේඛං අච්ඡන්තේන අප්පමත්තේන බික්ඛුනා කප්පියේහි නකාතබ්බා ආමිසත්හාය ලෝලතායි යූහෙයින් කැපදෙහිද ලොල් නොවිය යුතුය. දාගැබ් බෝමලු හැම දෙමින්ද ගඳ දුම් මල් පහන් ඈදෑ පුදමින්ද දැහැටි වළඳමින්ද පාත්‍රවත කරමින්ද නොබිනිය යුතුය. ගමෙහි මිනිසුන් සමග ප්‍රත්‍ය සම්බන්ධ අඩුපාඩුකම් කීම් ආදී කතාද විෂභාග කතාද නොකළ යුතුය. වැඩිමහලු සඟුන් හා ආදර ගෞරව ඇතිව නැමී සිට හෝ හිඳගෙන කතා කළ යුතුය. දරුවන් ඇඟ අල්ලා ආදර නොදැක්විය යුතුය. අන්‍යයන්ට බාධාවන් ඇතිවන සේ නොහැදෑරිය යුතුය. තමාගේ යන හැඟීම නිසා හෝ හිතවත් යන හැඟීම නිසා හෝ අනුන්ට තරජනාදිය නොකරනු. වැඩිමහල්ලන් නොවිචාරා නොකළ යුතු දේ දැන නිසිසේ පිළිපැදිය යුතුය. ඇතුළත හටගන්නා අධිකරණයන් කිසිලෙසකින් පිටතට නොදිය යුතුය. පිටත ඇතිවන අධිකරණද ඇතුළත කලහාදිය පහළවනසේ වැඩ නොකළ යුතුය. කිසිම වරදක් ගැන චෝදකයෙකු වශයෙන් රාජාධිකරණයට නොයා යුතුය. ධර්මයේ පිළිබඳවද ශාස්ත්‍රය පිළිබඳවද පැනක් ඉදිරිපත් වූ කල්හි වැඩිහිටියන්ගේ පැවරීමක් නැතිව තමන් ඊට සම්බන්ධ නොවිය යුතුය. තීරණයට නොබැසිය හෙන කරුණු ඉදිරිපත් කරගෙන උනුන් වාද විවාද පටලවා නොගත යුතුය. සෝභන්තේ වං රාජානෝ මුත්තා මණි විභූසිතා යථා සෝභන්ති යතිනෝ සීල භූෂණ භූසිතා යනු හේයින් ශීලාභරණයම මුත් නානා ප්‍රකාර අංග භූෂණ පරිස්කාර භූෂණාදිය නොකළ යුතුය. අත්තකිල මතානුයෝගයට අයත් වන කෂ්ඨ වෘත දුෂ්කරාසනාදිය වර්ජනය කොට ශරීර සෞඛ්‍යත් අපේක්ෂා කොට යෞගික ක්‍රම පුරුදු කළ වරද නැති. ගිලන්කම් ආදී සුදුසු කරුණක් නැතිව දිනචරියාව කිසිලෙසකින් කඩ නොකළ යුතුය. බැහැර ගමන් නැවැත්විය යුතුය. පැහැර හැරිය නොහැකි කරුණක් පැමිණි කල්හි ආරක්ෂකයෙකු සමග ගොස් නොපමාව පැමිණිය යුතුය. සිතේ පහළ වැටීම අධ්‍යාත්ම ගුණසංතානී වැටීමටද හේතු වන හේයින් සිතේ දුබලකම් ගැන හොඳින් සලකා බලා ඊට පිළියම් කළ යුතුය. තමා වඩන කර්මස්ථාන හා රකිනා දුතාංගාදිය ආචාරුපාද්‍යාදීන්ට මුත් සෙස්සන්ට නොදැනෙනසේ කළ යුතුය. න භික්කවේ කේනච පරියායේන ජාතරූප රජතං සාදී තබ්බං. ඊ වදාළ බැවින් රන් රිදී මිලිමුදල් පිළිගැනීම, මුදල් සම්මාදන් කිරීම, සිවුරු පිරිකර පොත්පත් ආදිය මුදලට දීම, අරමුදල් පිහිටවීම, මුදල් ඇනවුම් පිළිගැනීම, බැංකු ආයතන රක්ෂණ සංස්ථාවල මුදල් තැන්පත් කිරීම ආදී
කවර සැටියකින් හෝ මිලමුදල් පරිහරණයෙන් සම්පූර්ණයෙන් වැළකී සිටිය යුතුය. පිරිවෙන් විශ්වවිද්‍යාල ආදී බාහිර අධ්‍යාපන ආයතනවල අධ්‍යාපනය සඳහා මෙහි ශිෂ්‍ය පිරිස නොයා යුතුය. අනවසරයෙන් යමෙක් ගියේ වී නම් නැවත බාර නොගත යුතුය. යෝගාශ්‍රමීය කාරක සභාවේ අනුමතය ඇතිවම අභිනව සෙනසුන් ඉදිකිරීම හෝ බාර ගැනීම හෝ කළ යුතුය. එසේ නොමැතිව හිතුමතේ ඉදිකරන සේනාසන යෝගාශ්‍රම සංස්ථාවට ඇතුළත් නොකර ගත යුතුය. විහාරාධිපති තනතුර පත් කිරීමක් මෙහි නැත. පෞද්ගලිකව හෝ ශිෂ්‍යානුශිෂ්‍ය පරම්පරාවට අයත් වනසේ ආරාම වස්තු විහාර වස්තු ඉඩකඩම් පවරා නොගත යුතුය. නැවතී සිටින තැනකින් අන් තැනකට යාමේදී වැඩිහිටියන්ගේ අවසර පත්‍රයක් රැගෙන යා යුතුය. සේරිචාරීව ඇවිදින අකීකරු ශිෂ්‍යයන් කාරක සභාවේ නියමයේ පරිදි සංස්ථාවෙන් ඉවත් කොට ඒ බව ශ්‍රී ලංකා රාමාන්‍ය මහානිකායේ ලේකකාධිකාරීන් වහන්සේ වෙත දැනුම් දිය යුතුය. භික්ෂු සාමණේර සංගණන ලේඛනයක් වශයෙන් අවසාන මාසය තුල ශ්‍රී ලංකා රාමාන්‍ය මහානිකායේ සංඥා ලේකකාධිකාරීන් වහන්සේ වෙත ඉදිරිපත් කළ යුතු බැවිනුත් උපසම්පන්න අනුපසම්පන්න ප්‍රකාශ පත්‍ර ලියාපදිංචි කිරීම පිණිස මාසයක් තුලදී ඉදිරිපත් කළ යුතු බැවිනුත් යෝගාශ්‍රමීය සේනාසනයන්හි පැවිදි වූද උපවිදි වූද අපවත් වූද ඉවත් වූද භික්ෂු සාමණේරයන් පිළිබඳ වාර්තාවක් නොපමාව කාරක සභාවට ඉදිරිපත් කළ යුතුය. ගරුප සම්පදා විනය කර්මයේ සිදු කිරීමට පෙර ශ්‍රී ලංකා රාමාන්‍ය මහානිකායේ ලේකකාධිකාරීන් වහන්සේ වෙත දැනුම් දී චිරාගත ආරණ්‍යක සම්ප්‍රදායානුකූලව යෝගාශ්‍රමීය ගරුප සම්පදා විනය කර්මයේ සිදු කළ යුතුය. බාහිර භික්ෂු සාමණේරවරුන් ගරුප සම්පදා විනය කර්මයේ සඳහා ඇතුළත් කර නොගත යුතුය. බද්ධ සීමා සම්මත කිරීම, පැවිදි කිරීම ආදී ශාසනික ගරු විනය කර්මයන් සිදු කිරීමේදී යෝගාශ්‍රමාධිපතීන් වහන්සේගේ අනුදැනීම ඇතිවම සිදු කළ යුතුය. යෝගාශ්‍රමීය සියලු සේනාසනයන්හි යෝගාවචර දිනචරියා කතිකාවත අඩමසකට වරක් කියවා මෙහි පරමාර්ථය සිහි ගැන්විය යුතුය. මෙහි නියමිත ව්‍යවස්ථාවන් බිඳිමින් අකීකරු වන ශිෂ්‍යයන්ට තුන් යල දක්වා අවවාද කොට වරද ඔහුගේ අත්පොතෙහි සටහන් කළ යුතුය. නැවතත් වරදෙහි යෙදේ නම් උපදේශක මණ්ඩලයේ මාර්ගයෙන් ගණයෙන් බැහැර කළ යුතුය. මහතෙරුන් වුවද ව්‍යවස්ථා උල්ලංඝනය කෙරේ නම් දඬුවම් පමුණවා ගත යුතුය. යෝගාශ්‍රමීය කතිකාවත නීමි. ඇත්තට මේ ගැන ඇත්තට කීවිත කාරණා කොටක් තියෙනවා. යෝගාශ්‍රමීය කතිකාවත ගැන වුණත් ඒක අඩු ගානේ අපි සුමානකට සැරයක් කියවන නැත්නම් අපිට හම්බෙන්නේ ඇත්තටම සුමාන 3කට සැරයක් විතර කියවන්න හම්බෙනවා. ඒක අපි 100%ක්ම අනුමත කරලා අනුගමනය කරනවට වගේ අනුගමනය නොකරත් අඩු ගානේ කියවන කොටවක්වත් බයලජ්ජා පිහිටවන්න ලොකු සාංශය හොඳ උපක්‍රමයක් කරලා තියෙනවා. උගාක් තැන්වල මේ කියවෙන්නේ නැහැ. හැබැයි මට හිතෙනවා මේට අමතරව නිස්සාරණවනේ කුටි වලට වෙනම ව්‍යවස්ථාවක් හදලා තිබ්බා. ඒ ව්‍යවස්ථාව දැන් කුටියකවත් තියනවද කියලා මට සැකයක් තියෙනවා. ඉතින් ඒකත් මම හිතනවා කවුරු හරි මේවට කැමති කෙනෙක් ඉන්නවනම් ඒක නැවත මුද්‍රණය කරලා දැන් පුළුවන් අපිට හොඳට මුද්‍රණය කරවන්න හැම කුටියකම එල්ලන්න ඕනේ කුටි එකක්. ඒ මයි ළඟ පැරණි පිටපත් හොයාගන්න පුළුවන් කමක් ඇති. ඒකේ ලියලා තියෙනවා භික්ෂුවක් නැත්නම් කුටියක් පාවිච්චි කරන කෙනෙක් කුටියක් පාවිච්චි කරනකොට මිට අමතර ව්‍යවස්ථායි තේච්චරයි අපිට. ඒක ගැන මතක් කරන්න තියෙන්නේ අපි ගාවට තියෙන සංගීති සූත්‍රයේ චතුක්ක නිපාතයට යනවා. දවසේ මාතෘකාව උපයා ගන්න. අවසරයි ස්වාමීන් වහන්සේ. දීඝනිකාය 3 වෙනි පොත පාටික වග්ගය සංගීති සූත්‍රය 372 වෙනි පිටුව. අත්ථිකෝ ආවුසෝ තේන භගවතා ඥානතා පස්සතා අරහතා සම්මා සම්බුद्धේන චත්තාරෝ ධම්මා සම්මදක්ඛාතා තත්ථ සබ්බේව සංගායිතබ්බං න විවදිතබ්බං යත ඉදං බ්‍රහ්මචර්යං අද්ධනියං අස්ස චිරට්ඨිතිකං තදස්ස බහුජන හිතාය බහුජන සුඛාය අත්ථාය හිතාය සුඛාය දේව මනුස්සානං කතමේ චත්තාරෝ. එමෙත්නි දන්නා වූ දක්නා වූ අරහත් වූ සම්්‍යක් සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් මොනවට වදාරන ලද සතර ධර්ම කෙනෙක් ඇත. එහි මේ සස්න බොහෝ කල් පැවතිය හැකි වනු පිණිස චිරස්ථායී වනු පිණිස සිළු දෙනා විසින්ම සමගව ගැයිය යුතු විවාද නොකළ යුතුය.
එය බොහෝ දිනාට වැඩ පිණිස බොහෝ දිනාට සුව පිණිස දෙව් මිනිසුන්ට යහපත පිණිස වැඩ පිණිස සුව පිණිස වන්නේය. ඒ කවර සතර ධර්මයෝදයත් චත්තාරෝ ඉද්ධිපාදා ඉදා උසෝ භික්ඛු ඡන්ද සමාධිපදාන සංකාර සමන්නාගතං ඉද්ධිපාදං භාවේති. චිත්ත සමාධිපදාන සංකාර සමන්නාගතං ඉද්ධිපාදං භාවේති. විරිය සමාධිපදාන සංකාර සමන්නාගතං ඉද්ධිපාදං භාවේති. විමංශා සමාධිපදාන සංකාර සමන්නාගතං ඉද්ධිපාදං භාවේති. ඉරිදිපාදයෝ සතර දෙනක එවත්නි මෙහි මහානතෙම කත්තු කම්යතා ඡන්දයේ අධිපති කොටගෙනලත් සමාධියෙන්ද ප්‍රධාන සංස්කාරයෙන් වරහන් තුලේ හේවත් වරහන් වහලා චතුස්කෘත්‍ය සාධක සම්‍යක් ප්‍රදාන වීරියෙන්ද යුක්ත වූ ඉරිදිපාදයේ වඩයි. චිත්තය අධිපති කොටගෙන ලත් සමාධියෙන්ද ප්‍රධාන සංස්කාරයෙන් වරහන් ඇතුලේ ප්‍රධාන වීරියෙන් වරහන් වහලා ද යුක්ත වූ ඉරිදිපාදයේ වඩයි. වීරිය අධිපති කොටගෙන ලත් සමාධියෙන්ද ප්‍රධාන සංස්කාරයෙන්ද යුක්ත වූ ඉරිදිපාදයේ වඩයි. මීමංසාව වරහන් ඇතුලේ ප්‍රඥාව වරහන් වහලා අධිපති කොටගෙන ලත් සමාධියෙන්ද ප්‍රධාන වීරියෙන්ද යුක්ත වූ ඉරිදිපාදයේ වඩයි. ඒක කරන්න තියෙන සංසාර. මේකේ ප්‍රධානං ඡන්ද සමාධි ප්‍රධාන සංඛාත ඉද්ධිපාදං. එහෙමනේ තියෙන්නේ පාළි. ඡන්ද සමාධි ප්‍රධාන සංඛාර සමන්නාගතං සංඛාර සමන්නාගතං ඉද්ධිපාදං භාවේති. මේක වැටෙන්නේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම කියලා කියන්නේ ඥානানন্দ සාංශ අඳුල දෙන්නේ ආයුධ කට්ටල ටිකක් වගේ. ඒකේ ඉස්සලා මේක පටන් ගන්නේ හතරේ ඉලක්කම් වලින් සතර සතිපට්ඨාන සතර සම්‍යක් ප්‍රදාන් වීර්ය සතර ඉද්ධිපාද. ඒතර අංග 12ක් සංග්‍රහ වෙනවා. ඊට පස්සේ පහේව දෙකක් එනවා බල ඉන්ද්‍රිය 5යි බල 5යි 22යි. ඊට පස්සේ 7ක් එනවා බොජ්ජංග 29යි. ඊට පස්සේ 8ක් එනවා මාර්ගාංග 37ක් වෙනවා. ඉතින් 37 සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම මේ පළවෙනිම ධර්ම දේශනාවේදී පුත්‍රජානනාංශයේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේදී චතුරාර්ය සත්‍ය දේශනා කරා. ඒ චතුරාර්ය සත්‍ය අවසානයේ මාර්ග ප්‍රතිපදා විදියට ආර්ය අෂ්ටාංග මාර්ග දේශනා කළා තියෙනවා. ඊටසේ අවුරුදු 45ක් පුත්‍රජානනාංශයේ බුද්ධ කෘත්‍ය කරා. ඉස්සෙල්ලා බෑ කිව්වා මිනිස්සුන්ට බණ කියන්නේ. ඊට පස්සේ බ්‍රහ්මයාගේ ආර්දනාවෙන් බණ කියලා අවසාන සූත්‍රයේදී අපි කියන ධම්මේ පරිනිර්වාණ සූත්‍රයේදී නැවත සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම තමයි මතක් කරේ. ඒ කියන්නේ ඉස්සර කෙටියෙන් සඳහන් කරපු එක පස්සේ ලෝකයේත් එක්ක හැප්පිලා ලෝකයේත් එක්ක ධර්ම කටයුතු කරනකොට සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම තමයි නිතරම මතක් කරේ. ඒක නිසා ඒ පරිනිර්වාණ සූත්‍රයට යනකොට නිතරම වගේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම මතක් කරනවා. ඉතින් මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පිළිවෙලකට හැඩ ගහලා තියෙන්නේ. ඒ පිළිවෙල තුල වීරිය නම පොලක සඳහන් වෙනවා. ඒක තමයි අද ගොඩක්ම අව탁සීරු කරන්න හදන්නේ. උගව දෙනෙක් හිතනවා පස්සට යනකොට වීරිය ඉබේ සිද්ධ වෙන දෙයක් නිසා ආරම්භයේටම වීරිය නොකර පටන් ගන්න තැනකට යනවා. ඉතින් අපි ගිය පාර කතා කරුවේ සත්‍ය සම්‍යක් ප්‍රදාන් වීරිය. ඊට පස්සේ සතිය එනවා. සතිය අටපොලක සඳහන් වෙනවා. එතකොට මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම කියන හැතැම්ම 37ක් තියෙන ගමනේ සතිය අටපොලකදී හම්බ වෙනවා. වීර්ය නවපොලකදී හම්බ වෙනවා. මේ ඉද්ධිපාදවල සතිය හම්බ වෙන්නේ නැහැ. ඒක සත්‍ය සතිපට්ඨාන හම්බ වෙනවා. ඊගාටතනද ඉන්ද්‍රිය පහේදී හම්බ වෙනවා, බල පහේදී හම්බ වෙනවා, බොජ්ජංග වලදී හම්බ වෙනවා, මාර්ගාංග වලදී හම්බ වෙනවා. ඉතින් මෙතන තියෙන්නේ මේ යමක් 이르දි කියලා කියන්නේ සමෘද්ධි කියන වචනයල් තියෙන එකෙන් තමන්ට යමක් ලබා ගන්න ඕන නම් 이르දිය. අන්නේ 이르දියට පාදේ. පාදේ කියලා කියන්නේ දෙමළ භාෂාවේ මග කියන එක. 이르දියට මග. තමයි හිතුවපැතු දෙයක් සමෘද්ධියක් කියලා ගන්නකො. සමෘද්ධිය ලබා ගන්න පාද හතරක් තියෙනවා. පාරවල් හතරක් තියෙනවා. ඡන්ද විරිය චිත්ත මීමන්සා කියලා. ඉතින් ඒ ඡන්ද ප්‍රධාන
ඡන්ද සමාධි ප්‍රධාන සංකාර සමන්නාගතං ඉද්ධිපාදම් භාවේති කියලා තමයි ඒක චතුක්ක නිපාතේ ඉද්ධිපාද සූත්‍රය සඳහන් කරලා තියෙන්නේ. ඉතින් ඒකේ සඳහන් මේ ඡන්ද ඉද්ධිපාදේ කියන එක වෙනුවට මෙතන කත්තුකම්මිතා සමාධි කත්තුකම්මිතා ශ්‍රද්ධා කියලා ලියලා තියෙනවා. ඒකට කියනවා කුසල ඡන්දේ කියලා. ඒක කියන්නේ සාමාන්‍ය සද්ධාවට අපි කියන්නේ පසාද සද්ධා, අමූලික සද්ධා. මේ සාමාන්‍ය කිසි හේතුවක් නැතුව ඔහෙ අදහනවා. කිසි මුලක් නැහැ. අමූලිකයි. පසාද සද්දා දැක්කට අපි කියන මූනිච්චාවට මේ first impression මූනිච්චාවට කරන සද්දාව. ඉතින් ඒ තමයි හැම ආගමකම පටන් ගන්න තියෙන එක. නමුත් ඊට පස්සේ ඒ තෝරාගත්ත කොටසෙන් යමක් කරවැලීමේ ආසාව පහළ වෙනවා. ඒක යුතු හැකි රුචි කියන ක්‍රමයට තමයි ඒ කළ යුතු දේවල් තියෙනවා අපිට. කවුරු මොනවා කිව්වත් මේ දේ යුතු අයුතු බලන්න ඕන. ඊට පස්සේ කවුරු මොන જાතින්කවත් හැකි නොහැකි බලන්න ඕන. ඒ විචාර පරාසයක් තියෙනවා. යුතු හැකි. ඒකෙම රුචි දෙය කෙරුවොත් 100%ක්ම හරියනවා. ඒකේ පාරේ මාර්ගේ කරදර යොදුරු නැහැ. යුතු හැකි රුචි. ඒක තමයි සාමාන්‍ය සම්පජඤ්ඤ කියලා සඳහන් කරලා තියෙන්නේ. අපි ඉඳගෙන ඉන්නකොට අපේ හිත කියනවා නැගිටලා ඵලයන් කියලා. ඉතින් අපි නැගිටින්න ඉස්සෙල්ලා බලන්න ඕනේ නැගිටින එක යුතුයද? ඒක සතිපට්ඨානට වැටිලා SMS දාලා නැගිටින්න පුළුවන්. ඊට පස්සේ මම යන්නේ ඊගාවට ගෝචර භූමියකටද? මේ ඉන්න තැනටත් වැඩිය පිරිහෙන තැනකටද? ඊට පස්සේ මම යන්නේකොට ඒක ගැළපෙනවද කියලා. මම මනාපෙන්ද කරන්නේ කියලා. ඉතින් ඒක ඒ සාත්තක ආදී සම්පජඤ්ඤ වල සඳහන් කරලා තියෙනවා. දැන් ඉර්ධිපාද වලට එනකොට ඡන්ද ඉර්ධිපාදේ කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. ඡන්ද මූලක සබ්බේ ධම්මා කියලා සරුවත්‍යංශයේ දේශනා කරලා තියෙනවා. මේ ලෝකේ ඔක්කොම ලෝකයක් තිබුණාට මම මනාප දේ තුලින් තමයි ලෝකෙට ප්‍රවිෂ්ඨ වෙන්නේ. ලෝකයා මාව වගලා ගන්නෙ. ලෝකයා මාව 16ක් කරගන්නේ. මම වාලෙක් කරගන්නේ ඡන්දය අනුව තමයි. ඒක මේ දේශපාලනය කරන ඡන්දෙවත් නෙවෙයි. ඒක අඩංගු වෙච්ච කාමච්ඡන්දේ තමයි. ඉතින් මේ කාමච්ඡන්දේ තියෙද්දි ඕන කෙනෙකුට ඒ විදියට කත්තු කම්මිතා ඡන්දය ඇති කරගන්න පුළුවන්. ඔක්කොම තියෙද්දි මම මේ දේ කරනවායි කියලා. ඒක විශාල පියවරක්. හැම දෙයකටම ආශා කරන ලොල් කරන මිනිස්සයා එකකට ආපాతගත වෙනවා. ඒකට මනස්කාරය යොදවනවා. අන්නේ යෙදවිල්ල කර්මානුරූපව සිදු වෙනවද සහජාසයෙන් එහෙම නැත්නම් තමන් හිතලා ගන්නවද කියන එකේ පරාසය තියෙන මනුස්සයට විතරයි. හැම සතාටම සහජාසය විතරයි තියෙන්නේ. දැන් පූසිට බල්ලෙක් මීයක් දැක්කට පස්සේ යාට බෑ ඊට පස්සේ ආයෙ දෙසරක් කල්පනා කරන්නේ මම මේ පූසත් එක්ක මෛත්‍රී කරනවද නැත්නම් සෙල්ලම් කරනවද නැත්නම් මරලා කනවද කියන එකේ ඔප්ෂන් එකක් නැහැ. පැන්න කෑවා. මනුස්සයාට පුළුවන් මේක තේරුම් ගන්න. නමුත් මේ මනුස්සයා කවදාකවත් ඒ කත්තු කම්මේතා කුසල ඡන්දේ පාවිච්චි කරන්නේ අර ඇබ්බැහියට රැල්ලට වැටිලා රැල්ලට අහුවෙනවා. ඒක තමයි ජනමාධ්‍ය කියන්නේ. ඒක තමයි තාක්ෂණය කියන්නේ. ඒක තමයි මේ ලෝකේ තියෙන සුඛෝපභෝගීකම. ඉතින් ඒකේ දියුණු කට්ටිය අපි පොහසත් කියනවා. ඒක කරගන්න බැරි අයට දුප්පත් කියනවා. මොකක් කත්තු කම්මේතා ඡන්දෙත් එක බලනකොට කරගන්න පුළුවන්කම තියෙද්දිත් නොකර සිටීමක් කත්තු කම්මේතා කුසලතාවේ ඡන්දේ තියෙනවා. මට ඕනේ සැප පහසුකම් ලබන්න පුළුවන් ලබන්නේ නැහැ. ඒ තමයි ගිය යතනවා කියන්නේ. ඒකයි අබිනිෂ්ක්‍මණය කියන්නේ. ඒ රාමේශ්වරම්මේසු මාලිගා තිබ්බා අතහැරියා ඊළ ඇටේරියා කැලේක සිව්පෙරුසිරලා ගත්ත සතපුරා. ඒ තමයි බුදුරජාණන්සේ ඒ පෙන්වන හැටි. ඉතින් ඒක අද ඉන්න කිසිම කෙනෙකුට නැහැ. නෑ විතරක් නෙවෙයි දෙමාපියෝ ඒකාන්තෙම ළමයි නොම ගරිනවා. ඉස්කෝලේ ඒකාන්තෙම නොම ගරිනවා. මේ කත්තු කම්මේතා ඡන්දයට පරිේශන තෘෂ්ණාව කියලා කියන්න පුළුවන්. අලුත් දෙයකට තියෙන කැමැත්ත. මට ඕන දෙයට මං යනවා. දැන් එහෙම නෙවෙයි මේ ලෝකයා හදලා දෙනවා ඔය මෙන්න මේ දෙපා වේලේ ඵලයන් මෙන්න මේ දෙවැට දිගේ ඵලයන්. ඉන් එහාට යන්න බෑ. ගියේ උන්ට කුරුසෙ තියලා යන ගහනවා කඩප්පුලියා විප්ලවකාරයා නෑදිච්ච එක පරට්ටයා නම් ගොඩක් තියෙනවා. ඉතින් හැම දරුවෙක්ම පරට්ටෙක් තමයි. උන් කැමති නෑ ඔය දෙපා වේලේ දිගේ යන්න. උන් කැමති නෑ ඔය දෙවැට දිගේ යන්න. ඒ කටිට ඕනේ මේ බැට කොට බැමි නැති සීමාවල් නැති අපේලවා. ඉතින් පොඩි එකේ කර වගේ තැනකට දාලා කරන මේ කරාඹනවා වගේ වැඩක් කරන්නේ. පච්ච කොටනවා වගේ වැඩක් කරන්නේ. ඉතින් ඒකට ළමයි කත්තු කම්මිතා කුසලතාවයේ වාල් එකක්.
කවුරු හරි පෙන්නපු එකක්. ඉතින් ඒක නිසා කියනවා නිවන ලබන්න බැරි කොපි කරන හිඳයි කියලා. කවුරු හරි කරපු දෙයකින් නිවන ලබන්න බෑ. කද්දාවත් බෑ. තමන්ගේ පාර හදා ගන්න ඕනේ. ඒ චේතිත් බුදුජානනාංශේ පාරක් පෙන්නනවා. ඒක තමයි සත්‍තිස් බෝධිපාක්ෂ කියන්නේ. ඉතින් බොහෝම රළු දිශාගත කිරීමක්. ඒකත් බුදුජානනාංශ කියන සංස්කාරයක් කියලා. ඒකත් මහනි සංස්කාරයක් මම දැකලා තියෙන අඩුම සංස්කාරය එක එක විසින් හලනවා. ඒ නිසා බොහෝ දෙනෙක් කරන්න කැමති නැහැ. මාර්ගයේ සාක්ෂාත් වෙනකොට කම්මැලිකම එනවා. ඒ මාර්ගයේ කෙරේ එපා වීම එනවා. අනික හැම මාර්ගයක්ම කරනකොට වැඩෙනවා. මේ මාර්ගේ වැඩෙන්න එපා වීම වැඩනවා. ඉතින් ඒක තියෙද්දි වැඩ කරන එකට බ්‍රහ්මචාරී කියනවා, සබ්‍රහ්මචාරී කියනවා, තපස කියලා කියනවා, මහානකම කියලා කියනවා, යෝගාවචරකම කියනවා. ඉතින් මම දැකලා නැහැ කිසිම යෝගාවචරයක් එමේ එපා වීම පහළ වෙච්ච නැති කෙනෙක්. හැම කෙනාටම එපා වීම පහළ වෙලා තියෙනවා. ඒක හැම කමටහන් වාර්තාවෙම තියෙනවා. කවුරුවක්වත් දන්නේ නැහැ ඒක නිවන් මාර්ගයක් කියලා. කවුරුවක්වත් දන්නේ නැහැ ඒක නිවනේ පෙර නිමිත්තක් කියලා. ඉතින් ඒක උපදම පලිප්පුවේ දම අර එපා වීම තමයි ලියන්නේ. ඉතින් ඒ එපා වීම මේ අනුන්ට කී ඉන්න වෙනුවට මං කියන කමඩා සුද්ධ කරන්න එපයි කියන එක නෙවෙයි. කී ඉන්න විදිහට ඒක ප්‍රසන්න මනසෙන් බැලුවා නම් ඉතින් ඉවරයි දුක ඉවරයි. ඒ කම්මැලිකම එපා වීම දිහා ඒකට තමයි මේ පදන් වීරියක් නැත්තම් චිත්ත මේක එළියෙන් ඡන්ද සමාධි සංඛාර සමන්නාගත ඡන්ද සමාධි කියලා කියන්නේ මේ සමාධිය ලබා ගැනීමට මේ ඡන්ද විරිය චිත්ත මීමන්සා කියලා ක්‍රම හතරක් තියෙනවා. ඇදහිල්ලෙන්ම සමාධිය ලබා ගන්න පුළුවන්. ඒක මේ ආර්යවංශ සූත්‍ර දේශනාවල සඳහන් කරලා තියෙනවා. ඒ කෙනාට ආර්යවංශ සූත්‍ර දේශනාවක් අවබෝධ ආරංචි වෙනවා. මොන්නම හේතුවකින් යන්න බෑ. කාරණාවක් මත වෙනවා මොකක් හරි එකක්. ඉතින් ඒ වුණාට කියනවා මේක කලාතුරකින් අහන්න හම්බෙන්න මම යන්න ඕනේ කිව්වම අමුතු 이르දියකින් ගිහිල්ලා බණ පොලේ පහළ වෙනවා. හිතා ගන්න බෑ. ඉතින් අම්මලා දාතලා තරවටු කරලා යනවා එන්නේ මේපා අපි යනවා උඹට මෙමය ළමයි කම්බෙන් ඉන්නවා දැන් ඔය පූසිට වගේ අමාරු වෙලා ඉන්නේ දැන්. ඉතින් යාට අමාරුයි මේ ආර්යවංශ සූත්‍ර දේශනාව. ඉතින් යන තැන බුදියා. ඉතින් උඹ යන්න එපා අපි යනවා කියලා කියාම මෙන්න බණ පොලේ අර අම්මන්ඩි ඇවිල්ලා ඉන්නවා බඩ දරු බඩක් තියාගෙන. අම්මලාට ගහන්න හදනකොට ඒක කියනවා මම දන්නේ මට පොදු ආසාවක් තිබ්බා. මට සාදු සද්ද ඇහුණා. මම එතකොට බෝස් කාලේ ඇවිල්ලා විතර වැටෙනවා. අන්නේ වගේ ඡන්ද සමාධිය ඒක මහ පුදුමාකාර දෙයක්. ඒකට කියනවා හිත ගිය තැන ආදර රජ මාලිගාව සෑදී කියලා ලව් කරන කට්ටිය. ඕන දෙයක් ඡන්දෙන් ලබා ගන්න පුළුවන්. ඒ දෙයට අවශ්‍යතාවය තියෙනවා ඒ දේ සිද්ධ වෙනවා. ඒ නිසා if you wish to be a king behave like a king කියලා තියෙනවා. ඔබ රජ කෙනෙක් වෙන්න ඕන රජෙක් වගේ හැසිරියක්. ඒ තමයි positive thinking කියලා කියන්නේ. ඉතින් ඒක අද අපි මේ සුඛෝපභෝගී වස්තු වලට ඩිග්‍රී එකට මන්ත්‍රීතුමාගේ ලිපියට මේ එක එකනාගේ බලපෑම වලට යට කරලා තියෙනවා. ඒ කියන්නේ Taman තුල ඇති වෙන මේ කුසල ඡන්දෙන් කත්තු කම්මිතා ඡන්දෙන් ඇති කර ගන්න පුළුවන් දේ වෙනුවට අපි හිතනවා අරය අත දුන්නොත් කරන්න පුළුවන් කියලා. ඒක තමයි වාල්භාවය කියන්නේ. ඒක තමයි ඔය දේවනිකායවල වල නැත්තම් දෙයියෝ තමයි දෙයියෝ දෙනවා මං කනවා කියලා ඉන්න කට්ටියක් ඉන්නවනේ. ඉතින් මේ මිනිස්සු දෙයියන්ගේ සද්දාය සෑහෙන වැඩ කොටසක් කරනවා. හැබැයි දෙයියන්ගේ බන්ටපට යන්න බෑ. ඒක ඒකාන්තයෙන්ම දේව ආගම් වල තියෙන ක්‍රමයක් තමයි කාටවත් දෙයියන්ගේ බන්ටපට නෑ. දෙවියෝ කියන දේ ඕන දෙයක් කරගන්න පුළුවන්. දෙයියෝ දෙන්නෙම අපාය යන දේවල්. ඕන දෙයක් දෙනවා. හැබැයි නිවන් වල බනවා කියන එක දෙයියෝ තියෙන්න බෑ දෙන්න. නෑ. ඒ නිසා හැම වෙලාවෙම ලබන කෙනා දෙන කෙනා අතර ලොකු පරස්සයක් තියෙන බුදුරජාණන් අහනවා. මුලවයි තරම් ඇදහිල්ලෙන් අදහනවා. හැම ආගමක්ම පුදුම ඇදහිල්ලක් තියෙනවා. එතකොට කියන දෙයට ළඟා වෙච්ච කෙනෙක් ඉන්නවද කියලා. මේ ජීවිතය ඇතුළත නෑ. මට පස්සේ ගියයි කියලා නම් යනවා කියලා නම් කියනවා. මේකේ තියෙන්නේ මේ ඡන්දේ verifiable. මේක මේ ජීවිතය ඇතුළත මම මේ ඇති කරගත්ත කත්තු කම්මිතා ඡන්දය නැත්නම් ශ්‍රද්ධාව ඇත්තදෝ බොරුදෝ කියලා කල් නොයවා අකාලිකව වෙරිෆයි කරන්න පුළුවන් වෙරිෆිකේෂන් වෙරිෆයබිලිටි විතරමයි ධර්මයේ තියෙන මේ ආගමෙන් නම් කිසි වෙනසක් නැහැ බුද්ධ ආගම අනික් ආගම් එක. ධර්මයේ තියෙනවා වෙරිෆයි කරන්න පුළුවන් ගතිය. ඉතින් ඒක විතරමයි අද කාබාසිනිය කරලා තියෙන්නේ මේ ආගමකට යට වෙලා මේ සද්ධාවෙන් කරනවා. මේ සද්ධාව තමයි මේ කුසල ඡන්දේ කත්තු කම්මිතා කුසලතාවේ බාඩපත් වෙලා තියෙන්නේ. ඒක උනාට පස්සේ මනස හරි වෙනස්.
එයා පිනවන්න නලවන්න කාටවත් බෑ. මොකද එයා කරන්නේ මට විශ්වාසන විතරයි කරන්නේ. ඉතින් ඒ තුල යාළඟ විශාල සීලබ්බතයක් ඇවිල්ලා යනවා. ඔක්කොමලා කියන සීලය රකින්න යන්නේ නැහැ. එක්කෙනෙක් දැනගෙන නෙවෙයිනේ රකින්නේ. නිකන් දෙන නිසා කෝටි අසංවර සීල ගන්නවා. පන්තිල්වත් නැහැ. උපසම්පදාවත් ගන්නවා දෙනවට ගන්නවා නිකන් ගමරාට සිල් ගත්තා වගේ. දන්නේ නැහැ. ඉතින් හරක් ගන්න දැනතු බුදුහාමුදුරනෝ හරප්පට්ටිය රකින්න පුළුවන් ද කියලා. අඩු ගන්න එක දැනගන්න එපා මෙන්න මෙච්චර සිල්පද කියලා. ඉතින් ඒ වගේ කත්තුකම්මිතා ඡන්දේ ආවට පස්සේ ශීලයක් රකින්නවා හරියට පුළුවන් තරම් ඒකේ අලගිය මුලගිය හොයා ගන්න. ඒ සමාධියක් ඇති වුණා නම් ඒ සමාධිය මිච්ඡා සමාධියක්ද සම්මා සමාධියක්ද කියලා නිතරම උරගගා බලනවා. කෑකෝ සංගාල රටට කියන්නේ නැහැ. උරගගා බලනවා. ඊට පස්සේ යම් කිසි විපස්සනාවක් පහළ වුණා නම් ඔටුන්නකට දාගන්න නැහැ. බීම දාලා පාගනවා. සක්විති රජුගේ ඔටුන්නේ මිනි කොණ්ඩල වගේ තියෙක බීම දාලා පාගනවා. පාගවට පස්සේ ඉන්නවනම් ඉදී. උඩ තියාගෙන නල්ලේ පටලවා ගන්න යන්නේ. ආන්නේ විදිහට මේ කත්තුකම්මිතා ඡන්දය යෝගාවචරය දිගටම ඡන්දි කියපම සාමාන්‍ය ඥානෙ නැති පැත්ත වගේ සඳහන් කරන්නේ ප්‍රඥාව අනිත් පැත්ත කියලා. මේ කත්තුකම්මිතා එක ප්‍රැක්ටිකල් එක ප්‍රැග්මැටික් එක වෙරිෆයබල්. ඒක උරගාලා බලන්න පුළුවන්. ඒක ක්‍රියාවත් කරලා බලන එක නැති එක නතර හොත් පැහැදිලි වෙනසක් තියෙනවා. මුළු ලෝකෙ පිළිබඳව. ඒ වගේම එයා අතහරින්නෙත් නැහැ. ඒ වෙච්ච දේ උරගා බලන එක අතහරින්නේ නැහැ. ඒක නිසා බුදු වුණාට පස්සෙත් බුදුජානනාංශයේ කටයුතු දිනචරියාව දිගටම කරා. ඒ නිසා භාවනා කරන කෙනෙකුට දියුණු වෙන එකට මොනම දෙයක්වත් බැරි වෙන්න බෑ. බෑ මට මේක කරන්න බෑ කියලා කියනවනම් ඉතින් එයාට ඒ භාවනාවක් නෙවෙයි වෙන්න තියෙන්නේ. පණ්ඩිතසංශ කියනවා භික්ෂුවකට කරන්න බැරි දෙයක් නැහැ. මේ දේ නොකල යුතුයි මේ දේ කරන්න බෑ කියලා දෙයක් භික්ෂුවට නෑ. භික්ෂුව කියන්නේ අරහං. අරහ කියලා කියන සුදුසා. ඒ සුදුසුක මේ මූලික ලක්ෂණ ටික ඔක්කොම හම්බෙනවා. මේ ඡන්ද සමාධි පදහාන සංඛාර මේ ඉදිපාදයෙන් ඒක ඉස්තර වීම තමයි සෝවන් වෙනවා කියන්නේ. දැන්ට තියෙන නිසා තමයි අපි ඒකේ වැටිගෙන ඒ දිහාට හරිගෙන කටයුතු කරන්නේ. නමුත් ඒක ස්ථාවර භාවයේ තමයි සෝවන් වෙනවා කියලා කියන්නේ. ඒක ඒ නිසා 이르දියක් තමන්ගේ බලාපොරොත්තු ඉෂ්ට කරගන්න තියෙන ක්‍රමයක් ශ්‍රද්ධාවෙන්ම කරනවා. ඉතින් ඒක සමාහට සත්පුරුෂයා කෙරෙහි තියෙන ශ්‍රද්ධාව, සද්ධර්මයේ කෙරෙහි තියෙන ශ්‍රද්ධාව, එහෙම නැත්නම් ਸਰවචනාංශයේ කෙරෙහි ශ්‍රද්ධාව. ඒක පුංචි නෑ. ඔය කියන කෘත්‍යය උඟාවක් අමාරු කෘත්‍ය මේක කරලා දෙනවා. ඒක වෙරිෆයි කරලින් තමයි මේ ශ්‍රද්ධාව යෝජනා ඉස්තරත්වයට එන්නේ. ඉතින් එතකොට ඒ ඡන්ද සමාධිය කියලා එකක් තියෙනවා. ඊට පස්සේ වීර්ය සමාධිය කියලා එකක් තියෙනවා. වීර්යයෙන් ලබා ගත යුතු අවුව බැසි නොතක නිත්‍යපතා කාලසටහන කෙරෙල්ලෙන් වීර්ය සමාධි කියලා එකක් තියෙනවා. ඒ වීර්ය සමාධිය ලැබෙන කෙනා ඒ දෘঢ় වීර්යයමයි කරන්නේ. අර වගේ මේ ශ්‍රද්ධාව වගේ මේ ඉන්ටර්කූලර් එක ඉන්ටර්සිටි එක යනවා නෙවෙයි. බහැලා වැඩිට යනවා. ඉතින් මේ වීර්යවන්තයා තමයි මම කිව්වේ මේ නම පොලක සඳහන් කරලා තියෙනවා. ඉතින් කලින් හොඳට වීර්යය වඩපු කෙනෙකුට වෙන්න ඇති අර ඡන්ද සමාධිය පහසු වෙන්නේ, කැප වෙන්නේ, අප වෙන්නේ ඒ වීර්යය එක තමයි බුදුරජාණන් වහන්සේ ඔය දැන් අද කාලේ හරියට ප්‍රසිද්ධ කරන්න හදනවා. ඒ අද්වෛත වේදාන්ත කාර්යෝ කිසි දෙයක් කරන්න ඕනේ ඒ දැනගත්තාම නිවන් දකින්නවා කියලා. බණක් අහපුවම නිවන් දකින්නවා කියලා. ඒකෙන් ඒ වීර්යය පහත් කරලා තියෙනවා. ඉතින් ඒකේ අනිත් පැත්තට වගේ එක්ස්ට්‍රීම් වෙන පාවොක් වගේ සයිඩෝ ස්වාමීන් වහන්සේලා කියන බලන්නකෝ මේ ක්වික් එන්ලයිටන්මන්ට් එකක් ගෙනත් දාලා ඔක්කොමලා කට අරගෙන බලා ඉන්නවා දැන් නිවන් දකි කියලා ගහක් මුල වාඩි වෙලා ඉනකොට එහෙම වෙන්නේ නැහැ. කල යුතු පදන් වීරියක් තියෙනවා. ඒක කරන්නේ නැහැ. නමුත් පදන් වීරියම පමණක් නෙවෙයි සද්ධාම තියන්න පුළුවන්. ඒ නිසා වීරිය කරනට මේ ඡන්දෙන් ගන්න කෙනෙක් ඉන්න පුළුවන්. ඉතින් රජුරවන්න මේක පරීක්ෂා කරන්න ඕනලා රජුර කවල ලෝකේ ඉන්න වාසනාවන්තයා. මේ කියන්නේ සද්ධාවෙන්ම නෑ සද්ධාහට වැඩිය කත්තුකම්මේ කුසලතාවයෙන්ම වැඩට යන දක්ෂම මිනිහයි වීරියවන්තයයි ලෝකේ ලංකාවේ ඉන්න ලෝකේ ඉන්න රටේ ඉන්න දෙන්නම කතා ගෙන්නවලු. ගෙල්ලා උන් දෙන්නට දඬුවම් දුන්නලු කාමරයක දාලා වැහුවලු. කල්ලල්ල බොල්ලල්ල. වීරියවන්ත කරුදී හාර ගියාලු පොළව එක ගලක් යට හාරනකොට කොනක තිබුණලු කොණ්ඩේ කුසුප් කුරුණු පෙට්ටියක දාලා වළඳලා. ඊට සද්ධාවන්තය වැట్లా ඔය බලන්නේ. ඌ කිව්වලු අර කොන්න කෑම කනකොට මචං මට කැල්ලක්
කියලා. දැන් උඹට පුළුවන් නේ හරලා බලන්න. උඹ හරලා බැලුවේ නිකන් ඉන්නවා කියලා කොණ්ඩේ කඩලා විසි කරවලු උදිහාට. අඩු ගිහලා කෑවම කෑවල. ඉතින් දවස් 2 3 4 කොණ්ඩේ කෑම කකා ඉනකොට අර හැමදාම කොණ්ඩේ කඩලා විසි කරනවලු. අර මිනිහා ගාට අර මිනිහා අර පොඩි කෑල්ල කාලා ඉන්නවලු. අන්තිම රජුරල් වන්ට අර කොණ්ඩේ ඇතුලේ තියලා තියෙනවා මැණිකක්. අර යකා මැණික් ඔක්කොම ටික දුන්නලු සද්දාවන්තයා. වීරවන්තයා කොණ්ඩ කෑම කාලා බඩ පුරවන්නේ හිටියලු. ඊට පස්සේ කළු සද්දාවන්තයාට ලැබීම තියෙන කාට නිකමට හරි මැණික් ටික හම්බ වෙනවා. අර මනුස්සයාට කොණ්ඩේ නෙවෙයි කැවුම හම්බ වෙනවා. ඊ වගේ ඒ දිනට ඊර්ෂ්‍යා කළ වැඩක් නැහැ ඇති. අරුත් ඊට කලින් හොඳට වීරවන්තයෙක් වෙන්න ඇති. ඉතින් කර්ම ශක්තියට නා කියලා දෙනකොට ඌ විසි කරන්නේ මැණිකක්. කොණ්ඩේ තියෙන්නේ මැණිකක්. අපිට කල්ලලා බොල්ලල්ලා. හැබැයි මැණික් පතක් හම්බ වෙනවා එළියට එනකොට. ඉතින් මේ වගේ තියෙනකොට අද ලංකාවේ ඔක්කොටම සමාන අධ්‍යාපනයක් දෙනවා. ඔක්කොටම මේ මොකද්දෝ සමාජවාදයක් කියන වෙන්නේ නැහැ. කම්මං සත්‍යේ විභජති යදිදං හීනප්පනීසතා කර්මානුරූපය යෝග සිද්ධ වෙන්නේ. ඉතින් අපි කොහොමද ඔක්කොම දෙපා වේලක ගෙනියන්නේ? අපි කොහොමද ඔක්කොම දෙවටක් දිගේ දක්කන්නේ? ඉතින් ඒක කරන්න ගිය මනුස්සයා අදන විඤ්ඤාණ නම් හදයි විවස්ථා කරන්න ගිය එක අරක් ගාලක් කෙලවන්න වගේ හරි අමාරුයි. ඒ නිසා ඡන්දේ වෙනයි කුසල මේ වීරිය වෙනයි චිත්ත මීමන්සාව කියන්නේ අදිෂ්ඨාන ශක්තිය. ඒ කියන්නේ පෙරපින කියලා කියන්න පුළුවන්. එයා අදිෂ්ඨාන කරනවා මේක මෙහෙම න මෙහෙ වෙන්න ඕන. ඒක මේ මහ පොළොව හොල්ලන්න පුළුවන් කියලා කියනවා. අරුවචනාංශේ සඳහන් කරලා තියෙනවා ඒ අදිෂ්ඨාන කරලා මේ මුළු ගමටම හෙනියක් ගහන්න පුළුවන්. සුළුසුණකක් ගේන්න පුළුවන්. ඒ වගේ විනාශ කරන්න පුළුවන්. එහෙම අදිෂ්ඨාන ශක්තියකුත් තියෙනවා කාය බලයක් තියෙනවා. ඉතින් බුදුරජාණන් කියනවා කඩුවක් කරන් ඉතාලම දක්ෂ සෙබලෙක් ගමක් කපලා මස්කන්දක් හදනවා. තව කෙනෙකුට පුළුවන් අදිෂ්ඨාන ශක්තියෙන් එකවරේම මේක මස්කන්දක් හදන්න. ඔක්කොම මරලා. කෝකද බලවත් කියලා. එතකොට මේ චිත්ත ශක්තිය හරි බලවත්. ඒ බාහුවලයට වැඩිය හරි බලවත්. ඉතින් ඒ අපි අතර සමාන නැහැ. ඒ දේවල් මේ හිතු පැමණි අදිෂ්ඨාන ශක්තියෙන් චිත්ත ශක්තියෙන්. ඉතින් ඒකෙන් කරන්න පුළුවන් වැඩවලදී සද්ධාවේ හතර ආකාරයක් වෙනවා. පසාද සද්ධා, ඕකප්පන සද්ධා, අධිකම සද්ධා, ආගම සද්ධා කියලා. ඉතින් ආගම සද්ධාව කියන්නේ මේ ජීවිතේ නිවන් ලබන්නේ නැති මහ බෝසතාණන් වහන්සේ ළඟ තියෙන ශ්‍රද්ධාව. පසාද සද්ධා, ඕකප්පන සද්ධා, අධිකම සද්ධා කියන්නේ ක්‍රමයෙන් මේ ආත්ම නිවන් දකින්න කෙනාගේ සද්ධාව. එතකොට මේ මහ බෝසතාණන් වහන්සේගේ තියෙන මේ අධිකම සද්ධාව මේ මහ පොළොවට අතදීපොත් මහ පොළොව දෙදරනවලු. එහෙම තමයි බුදුරජාණන් වහන්සේ මහ බෝසතාණන් වහන්සේ නමක් විදියට මාර පරාජය කෙරුවේ බැරිම තැන භූමි ස්පර්ශ මුද්‍රාව කරා. හිට පිටනටි මහ පොළොව සහලන්න පටන් ගත්තා. ඒ තරම් චිත්ත ශක්තියක් තියෙනවා. ඒකට දැන් කාලේ කියන්නේ good vibration කියලා. දැන් කාලේ කියනවා conscious ආමි කියලා. තමන් බණ භාවනා කරලා ඉනෝ කොහේට ගියත් මොනම උපකරණයක් ආයුධයක්වත් ගෙනියන්නේ මේක හරියන්න ඕනේ. එච්චරයි අහිතන්නේ. හරියනවා. අනික් කට්ටිය චිත්ත ශක්තියෙන් අනික් කට්ටිය වීර්ය ශක්තිය මේ සද්ධා ශක්තියෙන් වීර්ය ශක්තිය වැඩ ඒකත් නරක නැහැ. මේ චිත්ත ශක්තිය කියලා කියන්නේ අර වගේම පුදුමාකාර දෙයක් තමයි ලබා කර ගන්න පුළුවන් ශක්තියක්. ඒක හැම වෙලාවෙම වැඩ කෙරුවේ නැතත් හැම කෙනා ගාවම තියෙනවා. හැම කෙනා ගාවම යම් ප්‍රමාණික චිත්ත ශක්තියක් තියෙනවා. හොඳ හෝ නරක. එහෙම නැත්නම් මේ මිනිස්සෙක් වෙන්න බෑ කාටවත්. මිනිස්සෙක් වෙනකොට ඒවා තියෙනවා. අන්තිම එක මීමන්සාව ඥානීය මේ තන්නසිනූන කියලා කියනවා. ස්ථානෝචිත ප්‍රඥාව කියනවා. සම්පජඤ්ඤය කියනවා. යෝනිසෝ මනසිකාරය කියනවා. ඒ වෙලාවට කරන්න ඕනදී වටපිට වෙයිලක් නෑ. හරියම ටක් ගාලා ඇනිටම ගහනවා මිටින්. එච්චරයි. කතා දෙකක් නෑ. වෙඩි තිබ්බනම් බුල්සයි එකටම තිබ්බා. ඉතින් යාට තේරෙනවා මෙන්න මෙතන මේකට තට්ටු කරන්න ඕනේ කියලා. ඥානය කියන්නේ ඒකයි. ඉතින් අර කෝටි කොච්චර දෝ ගානක් තියලා විශාල මේ සංචාරක නැවක් හදලා තියෙනවා සහෝදරයෝ දෙන්නේ. ඉතින් හදලා ඉවරලා ඔක්කොම ලෝකෝට මේකක් දාලා ඉතින් ඒක දියත් කරන දවස ලොන්චින් කරන දවස හරි ගසලා ස්විච් එක දැම්මලු ස්ටාර්ට් වෙන්නේ නැතිලු. ඉතින් ඔක්කොම බලනවලු පීත්තපටි කපලා අනම්මනම් කරන නැවෙ ස්ටාර්ට් වෙන්නේ. දන්න එන්ජින් ඩ්‍රයිවරුයි අර මේ ඔක්කොම නැටවලු මොන බොරුද මොනක්වත් බැලුවේ ඊපස්සේ ගලුව මේ උතන කම්මලේ නාකියෙක් ඉන්නවා. අන පොරට දුන්නොත් ස්ටාර්ට් වෙනවා කිය. නාකිය ආවලු බඩු මල්ලත් අරගෙන ඇවිල්ලිවල
මේ දැන් ඔක්කොම බලනවලු එන්ජින් කාමරිලා එක තැනට ඩෝ ගාලා ගැහුවලු හයිය එක නැව ස්ටාර්ට් වලු. උගේ ඇහුවලු ඉස්සලා මේ වැඩේට කියා ගන්න ඩොලර් 1000ක් යනවා කිව්වලු වැඩේට. ඊට පස්සේ දැන් අර තවදුර දෙන බලයින් දැති ගැහුවලු. ස්ටාර්ට් ඊට පස්සේ කළු බලපන් දැන් ඩොලර් 1000ක් යන්නේ නැහැ. කොහොමද බ්‍රේක් ඩවුන් එක කියලා. ඒකවල මගේ ඥාණයට ඩොලර් 9998යි මිටිපාට ඩොලර් 2යි. බිල ලියලා දුන්නාලු. දැන් ස්පෙෂලිස්ට් කෙනෙක් ගාඩ ගියාට පස්සේ ස්පෙෂලිස්ට් බෙහෙත් දෙන්නේ නැහැ නේ. දැන් ඉන්නේ ස්පෙෂලිස්ට් බෙහෙත් දුන්නාට එයා ඩයග්නයිස් කරන්නේ. ඒ ඩයග්නයිස් කරන එක මුළු ලෙඩේම වැඩි. ඒක ඥානයක් තියෙන. ඒක මේ උපකරණ වලින් නෙමෙයි කරන්නේ. උපකරණ ටික මේ අනිකින ඇසිස්ටන්ට්ලාට ටෙක්නීෂියන්ස් වලට ගසා ගන්න කරන වැඩේ. ඒක මේ සෞඛ්‍ය විද්‍යාවේ තන්නේ ක්‍රම ගසා කැමක් තියෙන්නේ. ඒ දොස්තර මෙහෙම බලලා කියන්නේ. පොඩක් කළා කතා කරලා අත ගාලා එයාට තේරෙනවා මෙන්න මෙතන ප්‍රශ්න තියෙන්නේ කියලා. ප්‍රශ්නේ තියෙන්නේ මෙහෙ නෙවෙයි කොහෙද? මුණටක් ගාලා බේතක් දෙනවා හරියනවා. එයා කරන්නේ ඒ ඩයග්නොසිස් කියන රෝග නිర్ణය. ඉතින් ඒක විමර්ශාවෙන් වෙන්නේ. ඉතින් අපිටත් බෙහෙත් කරන්න ඉස්සලා ලෙඩේ දන්නේ නැත්නම් අපි ගිහිල්ලා හිතන දොස්තරට ලෙඩ බලන්න පුළුවන් කියලා වෙන්නේ නැහැ. දොස්තර කියන්නේ ලෙඩෙක් කියලා හිතා ගන්නකො. හැම දොස්තර කෙනෙක් වලෙක් ස්පෙෂලිස්ට් වෙනකොට ඌ දන්නවා මගේ ලෙඩේ එහෙම තියෙද්දි මූට මෙතනයි වැඩේ ප්‍රශ්නේ තියෙන්නේ කියලා. නාන ප්‍රඥා කියලා කියනවා. නාන ප්‍රඥා. නාන ප්‍රඥා දිනවනේ ඔය ඡන්ද විරිය චිත්ත මොකක්වත් ඕනේ ඌ බලාගෙන ඉන්නවා. හරියට මිටිය ගැහුවා එකක්. ඉවරයි. වැඩේ යනවා. ඉතින් ඔක්කොම බලලා ඉන්නවා යකට මේ කොහෙන්ද යකෝ මේ ඒ සෙල්ලම් නෙවෙයි. ඌ ඒ ඔක්කොම දන්නවා සෙල්ලම. මේ ඩෑෂ්බෝඩ් එක ඇතුලේ එන්ජින් එක දාන්නවා. ඒකේ වැඩ මෙහෙමයි. හරියට ඇනේට තට්ටුවක් දානවා. ඉතින් ඒක එනවා ඒ සෙනග ඉස්සරහේ කරනකොට මේ මිනිස්සුන්ට නිකන් දේව බලයක් තියෙනවා වගේ. දේව බලයක් මොනේ පොඩි මේ කොකා පන්නන්න තියෙනවා. සේෆ්ටි කැච් එක පන්නන්න තියෙනවා. සේෆ්ටි කැච් එක පන්නලා වෙඩි තිබ්බොත් වදිනවා. ඉතින් අනික් කට්ටිය සේෆ්ටි කැච් එක වැදිලා. ඉතින් යා ගහනවා විල්ල කරනවා තියෙනවා කොකා ගස්සනවා මුනි සම්මාරු කරන සේෆ්ටි කැච් එක දාලා. සේෆ්ටි කැච් එක පස්සට දාපන් කියලා හොඳ සින්දුවක් තියෙනවා. ඔය ඉස්සරහ දාලා තිබුණොත් මේක කොකාවිල වදින්නේ නැහැ. ඒ පොඩ දාපු ගමන් ඩෝං ගාලපත් වෙනවා. ඉතින් අපේ සේෆ්ටි කැච් එක වැටලා තියෙන්නේ. සේෆ්ටි කැච් එක තමයි ආශය අනුසය ඥාන කියන්නේ. අපි ආසාවෙන් රකින්න මොකද්ද එකක් අපේ නිවන બ્લોක් කරගෙන ඉන්නවා. අපි ඒක හිතා ඉන්නවා මගේ ජීවිතේම වැදගත්ම ලබාගත යුතු. ඒක ලැබෙනවා. ලැබෙන්න නිවන ලැබෙන්නේ නැහැ. මේ මම්මයි මේ සේෆ්ටි කච් එක දාගෙන ඉන්නේ. මම්මයි මේ ආසය අනුසය වලට පොර දාන්නේ කියලා දන්නේ ඒ මාසය අනුසයට පොර දාන එක තමයි මම කියන්නේ. මම නැති වෙලාවල් එනවනේ භාවනාවේදී. ඒ කියන්නේ භාවනා කරන්න යනවා. ඔහේ භාවනා වෙනවා. මන් දන්නෙත් නැහැ හින්නා නැහැ මලා දන්නේ. ඒ වෙලාවට මම යන්නේ. ඉතින් ඒකට සේෆ්ටි කච් එක නැහැ. ඒ වෙලාවට අවදි වුණේ නැත්තම් ඒ වෙලාවට මේ දැන් මේක තමයි හොඳම වෙලාව ගසපන් කොකා කිව්වේ නැත්තම් සේෆ්ටි කච් එක පස්සේ දැමට ට්‍රිගර් වෙන්නේ නැහැ. කොකා ගැස්සෙන්නේ නැහැ. කොකා ගැස්සෙන්නේ කරන්න ඕනේ. ඉතින් අපිට වෙලා තියෙන්නේ එහෙම මම නැති වෙනකොට එහෙම නැත්නම් ඉබේ වෙනකොට අපේ වීරිය ආදී අනෙකුත් නැත්නම් අප්‍රමාදේ කියන අනෙකුත් ධර්ම නැහැ. අපි ඔහේ බලනිනවා. එහෙම බෑ. ඒක ඉබේ වුණාට පූර්ණ අවදියක් තියෙන්න ඕන. ඒ පූර්ණ අවදිය ඡන්දය තුලින් විස්තර කරන්න පුළුවන්. චිත්තය තුලින් විස්තර කරන්න පුළුවන්. විරියෙන් විස්තර කරන්න පුළුවන්. මීමන්සාවෙන් විස්තර කරන්න පුළුවන්. ඉතින් ඒක හරියට අර පෝල් වෝල්ට් එකේ අන්තිම උඩට ගියාට පස්සේ නිකම්ම වැටෙන්නේ නැහැ. අර තියෙන බාර් එකට උඩින් වෝල්ට් එක දාන්න ඕනේ. ඒකට ඒ අවසාන මොහොතේ පණේපා කියලා ඒ කරන වැඩේ දෙයියොත් කරන්නේ නැහැ. ඉතින් විශාල වැඩක් නෑ ඒක ඇක්‍රොබැට් තමයි. ඒක පුදුම මැජික් මේ විද්‍යාවට සර්කස් එකක් තමයි. එතන තමයි මිනිස්සු බලහින්න දැන්. ඒ කැරකෙන දැන්. ඉතින් ඒ ටික කරන්න තියෙනවා. ඒක අර පටන් ගන්නකොට තියෙන වගේ ලොකු ශක්තියක් නෙවෙයි ගත වෙන්නේ මීමන්සාවේදී. ඒ මීමන්සාව තමයි විපස්සනා ඥාන කෙලවර තියෙන සංඛාරුපේක්ඛ ඥානය කියන්නේ. සියලු සංස්කාරයන් කෙරෙහි උපේක්ෂා වෙලා හරියට ඒ ආර්ය අෂ්ටාංග මාර්ගයේ තියෙන එහෙම නැත්නම් ඒක සංස්කාරයක් තමයි. ඒක ක්‍රියාත්මක වීම වෙච්චි මෙහෙවීමක් තියෙනවා. ඒක පුරුද්දෙන් කරන එක. කරනවට වැඩිය කිරණ එක සකර්මක වැඩිය අකර්මකව කරනවා. මමයා කරනවා වගේ තමයි පේන්නේ. හැබැයි මමයා නැති කිරීම කරන්නේ ඒකෙන් තමයි.
ඉතින් ඒ නිසා ඒක කරනවද එතන අමාරු. ඒ නිසා ඒක මීමන්සාව කියන ඕක විතක්ක ਵਿਚාරේ වශයෙන් අපිට හඳුනනවා. හම්බ වෙනවා භාවනා කරනකොට. එහෙම නැත්නම් ධම්ම විචේ වශයෙන් අපිට හම්බ වෙනවා භාවනා කරගෙන යනකොට. නැත්නම් යෝනිසෝ මනසිකාරයේ විදිහට අපි ඔක ක්‍රියාවත් කරන වෙලාවල් තියෙනවා. ඉතින් ඒ අනුව පුද්ගලයාගේ ආධ්‍යාත්මික වට වෙනස් වෙනවා. අනිත් එක හොඳට පේනවා කෙනෙක්ගේ වැඩක් කරනකොට යා ඒ මීමන්සා බුද්ධියෙන්ද වැඩ කරන්නේ නැත්නම් ඔය ආච හිටිය ගුණා බැඳා වගේ ගුණා බරාදී වගේ ඔහේ ඇදගෙන යනවා. ඒක අර මීමන්සාව නැහැ. ඒක ඉතින් එහෙම තමයි පටන් ගන්න. මේ කරලා තමයි තේරෙන්නේ අර ගමක වැඩ එක මොහොතෙන් ඉවර කරන්න කරන්නත් පුළුවන්. මීමන්සා බුද්ධිය තියෙනවනම් ඉතින් ඒක සයන්සා කෙලපැමිනීම වශයෙන් තමයි පෙළලා තියෙන්නේ. අවසානයේ තියෙන මීමන්සාව ඒක ඡන්දේ අනිත් පැත්ත කියන්න පුළුවන්. නමුත් අපි ශ්‍රද්ධා විරිය සත්‍ය සමාධි ප්‍රඥා කියන එකේ විනාශාකාරික ඉදිරිපත් කිරීමක් තමයි ඡන්ද විරිය චිත්ත මීමන්සා කියලා කියන්නේ. චිත්ත මීමන්සේතර සද්ධා සතිය නෑ ඔකේ. මේ හතර ඡන්දේ තියෙනවා සද්ධාව විරිය තියෙනවා චිත්ත කියන්නේ සමාධි චිත්ත භාවනා මීමන්සාව. සද්ධාව නෑ. සද්ධාව ඊගාවේ කියනවා ඉන්ද්‍රිය වල. සද්ධින්ද්‍රිය කියලා සද්ධා විරිය සති මැදට තමයි එන්නේ. එයා කරන්නේ මේ හතර පාලනය කරන එක. සතියෙන් කරන්නේ මේ හතර දෙනා හතර පැත්තට දුවනවා. ඒ හතර දෙනාම ඒක රස කරනවා. ගොනු කරනවා. ඒකට සම්පහන්සන කෘත්‍ය කියලා කියනවා. එහෙම නැත්නම් වෝදාන ලක්ෂණ කියලා කියනවා. ඉතින් ඒ කෘත්‍ය තමයි මේ සියල්ලටම උඩින් ඉඳගෙන සියල්ල දිහා බලාගෙන ඒ කට්ටිය අතර තියෙන කුලල් කා ගැනීම ඒ අතර තියෙන one upmanship මම ලොක්ක වෙන්න හදන කියන ගතියට සත්‍ය මුල් වෙනවා. අර ධර්ම වලට යහ පාලනයක් කරන් දෙනවා. ඔක්කොම මේ ඒක රස කරන ගතියක් තියෙනවා. කරන දෙයක් නැහැ ඇත්තටම බැලුවොත්. කරන්නේ අර එකිනෙකා පරයාගෙන යන්න හදන මේ ඡන්ද විරිය චිත්ත මීමන්සා කියන ඔලොමොල ලකුණු වල ඔලොමොල ගත්තම් කපලා තේවත්තක නිකන් ප්‍රූන් කරලා ප්ලකින් ටේබල් එක හදලා දෙනවා වගේ. ඒක හරි ෆ්ලැට් තියෙන්නේ ඔය. ඇටතේ වගේ නෙවෙයි මේ කටින්ග්ස් වල ගන්නවා ප්‍රොපගේට් කරනවා වගේ ඒක යායට හරියට ෆ්ලැට්. ඒ ගානට මට්ටම් කරුවාට පස්සේ මැෂින් එකකින් කඩන්න පුළුවන්, අතින් කඩන්න පුළුවන්. ගහ වැවෙන්නේ එහෙම නෙවෙයි. ගහ වැවෙන්නේ ඩෝම් ෂේප් එකට. කපලා මට්ටමට දුන්නාට පස්සේ අපි කරේ ප්ලකින් ටේබල් කියලා කියනවා. කඩන්න යන්න පුළුවන්. කෘතිම තමයි ඒ සතියෙන් කරන්නේ අන්නේ වගේ වැඩක්. ඒක ඉතින් අපි එදාට කතා කරමු. ඉතින් අද මම හිතනවා මගේ සම්මාද මෙතනින් ප්‍රමාණවත් කිය අපිට තියෙන විනාඩි 45ක පමණ කාලයක් කාට හරි සාකච්ඡාවට සම්බන්ධ වෙන්න පුළුවන් නම් කැමැත්තක් තියෙනවනම් ඉදිරිපාද මාතෘකාවේ හෝ තම තමන්ගේ කම්ටා සුද්ධ කරන ශේෂ්ත්‍රේ කරුණා කරලා සාකච්ඡාවේ නාමයෙන් ඉදිරිපත් වෙන්න කියලා මම ආරාධනා කරනවා. සූම් එකේ කවුරු හරි ඉන්නවා නම් ඉදිරිපත් වෙන්න. මේ පැත්තේ සීතල වැඩි මම හිතන්නේ උදේ කාටත්. තිරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. ඔව්. ස්වාමීන් වහන්සේ මේ පැත්තෙන් වේයන්ගොඩ හිමියන් අතක් ඔසවා තිනවා ගරුතර සංඝරත්නය වහන්සේට ආරාධනා කරනවා ප්‍රශ්න ඉදිරිපත් කිරීම සඳහා. අවසරයි සයින්හන්ස. හොඳයි. මෙතන ළඟ වැඩ ඉන්න සයින්හන්ස කෙනෙක්ගේ කමඨාන් වාර්තාවක් තමයි සයින්හන්ස ඉදිරිපත් කරන්නේ. මූල කර්මස්ථානයේ වශයෙන් හුස්ම රැල්ලට සිත යොමු කරමින් සිටිනවා. මෙසේ සිටින විට භාවනා කරන්න පටන්ගත් මුල් කාලයේ හුස්ම රැල්ල දිග කොට වශයෙන් දැනුණා. හුස්ම රැල්ල බිඳි බිඳි යන එන ආකාරයක් දැක්කා. දැන් පර්යංගයට ඉඳගත් විට ආශ්වාස ප්‍රශ්වාස ප්‍රකටව දැනි මිනිත්තු 20ක් වගේ යනකොට නාසිකාග්‍රේ වැදීම දැනෙන්නේ නැහැ. ඒත් ඉහළ පාළ යන ගතියක් තේරෙනවා. දැන් ඒ දෙස බලා සිටීම පමණක් සිදු කරනවා. සමහර විට කලාතුරකින් සිත පිට යන බව තේරෙනවා. දැන් ආශ්වාස ප්‍රාශ්වාස දේශ මෙනෙහි කිරීමක් නොමැතිව බලාගෙන ඉන්න පුළුවන්. ආනාපාන සති භාවනාවට අමතරව පටිකූල මනසිකාරය, බුදුගුණ භාවනාව, මෛත්‍රී භාවනාව,
බුද්ධානුස්සති භාවනාව ආදී වශයෙන් දවසේ සුළු කාලයක් සිදු කරන අතර එම භාවනාවන් කරන විටදීත් ආනාපානයට සිත යොමු වෙනවා. විවේකීව කාලය ගත කරන බොහෝ වෙලාවට ආනාපානයට සිත යොමු වෙනවා. විවේකීව කාලය ගත කරන විට ආනාපානයට සිත යොමු වීම වරදක්ද යන හැඟීම ඇති වෙනවා. තවත් ගැටලුවක් පවතිනවා ස්වාමීන් වහන්සේ. පර්යංකයේදී නළලේ සිට හිස් මුදුන දක්වා ඇතුළාන්තයට වේදනාවක් දැනෙනවා. නිකන් තදවීමක් පිම්බෙන හැකිලෙන ගතියක් වගේ. මේ වෙලාවට වැරදි පාරක යන නිසාද කියලා හිතෙනවා. මේ ගැටලුව निराකරණය කර ඉදිරියටත් කරගෙන යාමට උපදෙස් ලබා දෙන මෙන් ඉල්ලා සිටිමි. ත්වන් සරණයි සයන්නාංශ. ඔය මේක සතියෙන් බැලුවොත් එහෙම නළලේ ඉඳලා ඔළුව මැදට යන වේග ධාරාව සතිය වඩන එකක්ද සතිය නැසන එකක්ද කියන එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් ඒ වෙලාවට තමයි වැඩියෙන් සතිමත් වෙනවද අඩුවෙන් සතිමත් වෙනවද කියනවනම් ඒ සතිමත් වීමට අරියාදුවක් අංකටොල්ලක් නම් ඒක ඉතින් බාධාවක් තමයි. නැවත ඒතියේ සතිය තියෙනවා නම් වේදනාව තමයි. එතකොට කායනපසනාව ඉක්මවලා ගියේ වේදනානුපසනාවට හිත ගියා කියලා වැඩි සතියක් තියෙනවා කියලා වැඩි උනන්දුවක් තියෙනවා කියලා දැනගන්න පුළුවන් වුණොත් අපි ජීවිතේ කොච්චර කල් මේ වගේ සැක නිසා භවනාවේ දියුණුවට අතුරු ආන්තර කරලා තියනවද කියලා දැනගත හැකියි. ඒක නිසා භවනා කරන හැම වෙලාවෙදීම ඔය පස්වෙනි නීවරණ ධර්ම විචිකිච්ඡාව මතුවෙනවා. වෙනදට වැඩිය මතුවෙනවා. සැකේ මතුවෙන වෙනදට වැඩිය. ඉතින් එතකොට අපි මේ හරි වැඩ කරනකොට සැක කරනවා. වැරදි වැඩ කරනකොට කිසිම සැකයක් නැහැ. නිසකවම ඔලොමල නැතුව කරනවා. ඒක තමයි අපේ ස්වච්ඡන්දේ හැටි. ඕනේ වැරදි වැඩක් කරන්න වටපිට පොඩ්ඩක් බැලුවා ටක් ගාලා කරලා දැම්මා. හොඳ වැඩක් කරන්න නැකතුත් බලලා චරිචුරු ගගා ඒකදෝ මේකදෝ කියලා සැක කර කරනකොට හරියට උණුබත් කන වෙනකොට පිලුණු බතක් කනවා වගේ. ඒ හේතුව විචිකිච්ඡාව. ඒක විචිකිච්ඡා නැතිවීම තමයි සෝවාන් වෙනවයි කියන්නේ. ඒක තමයි ඔය ඡන්ද irdipaadi කියලා කියන්නේ. යාට සැකයක් නැහැ. එහෙම වුණත් මොකෝ මට ප්‍රශ්න නැහැ. ඉතින් ඒකට මේ බුරුමේ පණ්ඩිත ශාංශ මෙහෙම සැක දුරු කර ගන්න පොඩි උපක්‍රමයක් කියනවා. දැනටත් මත්තරත් කරදරයක් වෙන්නේ නැත්නම් Tamanටත් අනුන්ටත් කරදරයක් වෙන්නේ නැත්නම් සැක නොකර ඕන දෙයක් කරන්න කියනවා. ඉතින් ඒකක් කොහොමද වේදනාවක් ආවම මේක මත්තර කරදර වෙයිද? නැත්නම් අනුන්ට කරදර වෙයිද? මට කරදරද? දැන් කරදරද කියලා බලන්න නෑනේ. වටපිට බල බල ඉන්න එපා. නැවාපු වෙලාවේ නැග ගන්න එකයි තියෙන්නේ. ඒ වගේම ආනපානේ විවේක වෙලාවට ආනපානේ පේනවා, ආනපාන වෙලාවට විවේක පේනවා කියන එක ඒක ධර්මතා. විවේක කියන්නේ ආනපානයි. ආනපාන කියන්නේ විවේකයක්. ඒ නිසා ආනපාන උනත් වඩන්න ඕනේ විවේක නිසිතං, විරාග නිසිතං, නිරෝධ නිසිතං පණිස ගන්න පස්සේ. නැත්තම් සති සම්බොජ්ජංගය අපි කියන මේ බොජ්ජංග ධර්ම වල සති සම්බොජ්ජංගං කෝ භික්ඛවේ භාවේත විවේක නිසා විරාග නිසා නිරෝධ නිසා පටිච්ච ගන්න පස්සේ කියලා සතිය වඩනකොට ආනපන සතිය වෙන්න පුළුවන්. ඒක විවේකීව වැඩෙන්න ඕන. විවේක වේලාවට මේ සති සම්බොජ්ජංගේ වැඩෙනවා නම් සති සම්බොජ්ජංගේ වැඩෙන හැම වෙලාවෙම විවේක වේලාවක් වෙනවා. ඒ නිසා අපේ ලොකු සංසයකට විශ්‍රාම කියලා නමක් දැම්මා. භාවනා කරනකොට තමයි විශ්‍රාමයක් තේරෙනවා. විශ්‍රාමය කරනකොට භාවනාවක් තේරෙනවා. ඉතින් ඒක අපි නිකන් අහඹුවක් කරගෙන ඒක අපි නිකන් සැක කරන දෙයක් කරගෙන ඒක නැති කරන්නයි බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ. ඒක නැති කරන්නයි බුදුහාමරගේ ඇති සද්ධාව කියලා කියන්නේ. අපි කියන්නේ බුද්ධානුස්සති භාවනාව කියලා. ඉතින් ඒ නිසා මේ සැක කිරීම වංචනික ධර්මයක් විදිහට වැඩ කරනවා. විචිකිච්ඡ පඤ්ඤා මුඛේන විචිකිච්ඡා වංචේති කිය. ප්‍රඥා මුඛයෙන් විචිකිච්ඡාවයි වැඩ කරන්නේ මේ. අපි හිතන මේක මීමන්තන බුද්ධිය සොයා බැලීමේ හැකියාව වලින් ඔක්කොම ඔය බාධා ඉන්නේ භාවනාවට තමයි හරි වැඩවලට තමයි වැරදි වැඩ කරනකොට අපි වහපියක් නැතුව කරනවා. ඒක නිසා මේක මේ විචිකිච්ඡාවක ආකාර දෙකක් කියලා හිතාගෙන ඉදිරියට යන්න ඕක තියෙන්නේ භාවනා කරන බෞද්ධයට විතරයි. භාවනා කරන්නේ නැති අය ළඟත් නෑ ඕක. අබෞද්ධයෝ ගාවත් නැහැ. ඒ නිසා ඒකට අපි බුදුහාමුදුරුවෝ පාර කියලා තියෙනවා. මේක නීවරණ ධර්මයක් මේක පෝෂණය කරන්න එපයි කියලා. ඉතින් ඒකට තමයි ඡන්ද සමාධි ප්‍රදාන සංඛාර සමන්නාගතං විද්ධිපාදම් භාවේති කියලා කියන්නේ ඔන්න ඔය වගේ සිද්ධිවලදී එකට වීම සමයි. ඒකට ඒ කත්තු කම්මිතා කුසලතාවය ඇති කරගෙන ඔය උවා ඉන්නේ බොරුවට නිකන් මායя පිට නිකන්
බෝලවසනවා. අපි ඕක කරන්නේ මං කරන ගිය භාවනා මං කරගෙන යනවා කියලා ඉදිරියට යන්න ස්වාමීන් වහන්සේට ශක්තිය ධෛර්ය බලය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. පරියංකේදී හුස්ම රැල්ල සංසිදී සතිය දියුණුවී ස්ථාවර වෙනකොට වරින් වර යන එන සිතුවිලි දිහා බලන් ඉන්නවා. සමහර විටක ඒ එන සිතුවිල්ලක් අල්ලාගෙන එය ගැන විමර්ශනය කරනවා. මේක ආශ්‍රවයන් අනුසයන් වලින් ආපු එකක්ද නැත්නම් ළඟ මතකයේ ඒ කියන්නේ කරන්ට් ඉවෙන්ට් සිදුවීමක්ද යනුවෙන් විමසා බලනවා. ඒ කියන්නේ ඒ සිතුවිල්ලට ඇති වෙන්න හේතුවක් දිහා බලනවා මම. වෙන දේවල් වලින් බලපෑම් නැහැ. ශබ්ද වලින් වේදනා වලින් සමහර දාට සක්මනේදිත් මේ වෙනවා මට තේරෙනවා. මේ භාවනාවේ දියුණුවට බාධාවක්ද? මේ පළවෙනි එක තමයි. දෙවෙනි එක තමයි මට අඳුනාගත නොහැකි හේතුවකින් එන සිතුවිලි මගේ චරිත ලක්ෂණ හදන පෙන්눔 කරන ආශ්‍රව අනුසය කෙලෙස්ද? ඡන්දයේ යටින් ඉඳන් ක්‍රියා කරවන්නේ මේ ආශ්‍රව අනුසය කෙලින්ද? නෑ ඒ කියන්නේ භාවනා කරනකොට හිතවිලි පහළනවා හිතවිල්ල දිගේ යනවා කියන එකට අපි කියනවා නැචරල් සිලෙක්ෂන් කියලා. ආනාපාන තියෙනවා හිතවිලි තියෙනවා සද්ද තියෙනවා වේදනා තියෙනවා. අපේ සිලෙක්ෂන් එක එකක් සිලෙක්ට් කරනවා. ඒක අපි කරන දෙයක් නෙවෙයි. හැබැයි ඒකේ ට්‍රෙන්ඩ් එකක් තියෙනවා. ඒකේ පැටර්න් එකක් තියෙනවා. මේකෙන් තමයි හිත පිට යන්නේ. ඒකට කියනවා ෆැබ්‍රිකේෂන් කියලා. ඒකට කියනවා ප්‍රපංච කරනවායි කියලා. ඒකට කියනවා මේ අනවශ්‍ය විදිහට එකට ප්‍රධාන තැන දෙනවා. ඒක මේ ඉඳ ගන්නකොට තිබුණ චේතනාවක්වත් මම මේ කරන එකක්වත් නෙවෙයි. මේ නැචරල් සිලෙක්ෂන් එකක් යනවා. ඉතින් මේක භාවනාවට බාධාවත්ද නැද්ද කියලා දැනගන්න පුළුවන් වෙන්නේ මේකේ අවසානයේ කෙලින්ම ආනාපානෙට මෙනවන නැත්නම් මූල කර්මස්ථානට මෙනවන නැත්නම් සතියට එනවනම් ওই ගමන ප්‍රශ්නයක් නැහැ. මෙයා ගිහිල්ලා කොහෙදෝ ගිහිල්ලා අතරමං කරලා වෙලා ආය ගන්න බැරි නම් ආවත් අරමුණේ නැතුව ඒ ආපු අරමුණේ අනුමාත්‍රකා දිගේ යනවනම් අපිට කියන්න පුළුවන් බාධා වෙලා තියෙනවා කියලා. කෙලස් වෙලා තියෙනවා. යන එන සිතීලි යන එන බක් වෙන එදියා යන්න දෙනවා. ඉඳලා බලන්න එපා. බලන්න එපා. හිතේදී ඇනලයිස් කරන්න එපා. ඇනලයිස් කරුවොත් ව්‍යංජන අංග ප්‍රත්‍යංග බැලුවොත් අනිවාර්යෙන් පොහොර වැටෙනවා. ඉතින් ඒක ඇත්තටම එහෙම වැලෙන්නේ ආශයන්ස නිසා තමයි. අපි ඒ නිසා ඒව පෝෂණය කරන්නේ නැහැ. අපි කෙරෙන එක්ස්පෙරිමන්ට් එක දිහා බලන ඉන්නවා. කෙරෙනවා කරන්න දෙයක් නැහැ. බලන්දල බලනවා මට කැමති වෙලාවක එක්ස්පෙරිමන්ට් එකක් මට ආනාපානට එන්න පුළුවන්ද මූල කර්මස්ථානෙ එන්න පුළුවන්ද ඒ එන ගමනේ නිර්වුල්ව තමන්ගේ ගේ මතක නැති වෙච්ච මිනිස්සෙක් වගේ නැතුව ගෙදෙට්ට එන්න පුළුවන් නම් මේක ස්කිල් එකක්. ඒක ඒකාකාරී ඉන්න හැෙන්න තියක් කෙරෙන්නේ නැත්තේ. ඔය ඒක හිතවිල්ල ඇතිවීමට හේතුව. දැන් මම මේ විස්තර කරන්නේ හිතවිල්ල නැති වෙන සමහරේ ඒක අරමුණට එන්න පුළුවන් නම් මූල කර්මස්ථානෙට එන්න පුළුවන්. ඒක නිසක භාවය වැඩි වෙන්න කියනවා. අරමුණ ඇවිල්ලා ගියාට මට ස්ථිර දෙයක් වෙලා නැහැ. හානියක් වෙලා නැහැ. බ්ලැක් බෝඩ් එකේ චෝක් වලින් ලිව්වට මකන්න පුළුවන්. එහෙම නැත්නම් ඉම්පර්මනන්ට් පේන් එකකින් ආවනම් මේ පර්මනන්ට් පෑන් එකකින් ලිව්වාගේ නෙවෙයි. ස්ථිර හානියක් වෙලා නැහැ. ඒ නිසා පොදුවේ පණ්ඩිත සාංශේ බොහොම සරල සමීකරණයක් දෙනවා. එවැනි දෙයකට හිත යන්නේ ඉස්සෙල්ලත් ගිහිල්ලා ආවට පස්සේ සතිය නම් ඒකෙන් හානියක් වෙලා නැහැ, බාධා වෙලා නැහැ. යන්නේ ඉස්සෙල්ලා දන්නවා තිබුණේ සතියේ රොම්පියක් ගාලා වල් ටුවර් එකක් ගිහිල්ලා ආපහු ආවට පස්සේ සතියේ. එහෙනම් මොනවා මැද තිබුණත් ඇනලයිස් කරන්න එපා. ඇනලයිස් කරුවොත් අපි ඒක මාර්ගයෙන් තමයි ඕනම වැරදි වැඩක් කරන කෙනෙකුට උදව් කරන්නේ ඒ වැරද්ද හොයන්න ගියොත්. වැරදි නොකරන එකෙක්වත් නැහැ ලෝකේ. ඔය කරබනේ හිටියොත් ඉවරයි. ඔක හොයන්නයි හදන්නයි ගියොත් ඒ මිනිස්සු අපේ වැරදි හොයන්න එනවා. උඹට මොකද්ද තියෙන අයිවාසිකම මේ වැරදි හොයන්න කියලා. ඉතින් අපි කරන්නේ ඒ අපේ වැරද්ද වහගෙන තිබු නැතිව වගේ අර මන්තර උදව් වෙනවා කියන්න ඕනේ. පුතේ මෙහෙම මයිලකට වැඩ තියෙනවා. උඹ මේ කරන වැඩේ අපි ඇනලයිස් කරමුද කියලා. යා කැමැත්තේ. අපි කියන්නේ දරුවෝ හදන වෙලාවට ශිෂ්‍යව හදන වෙලාවට. ඒ මිනිස්සු කාටද අයිතිවාසිකමක් තියෙන්නේ? මේ මිනිස්සයා බලන දෘෂ්ටි කෝණයෙන් බලන්නේ. ඒ නිසා අපි හිතවිලාවට ඇනලයිස් කරන්න යන්නේ නැහැ. ඇනලයිස් කරන්න අපිට අයිතිවාසිකමක් නැහැ. අපි දැනගන්නවා මට ආවේ වේදනාවක් නෙවෙයි ආනපාන නෙවෙයි හිතවිල්ලක් මේ ආවේ සද්දයක් නෙවෙයි. ඒ දැනීම නිසා හිතවිල්ල එහෙම ලිමිට් වෙනවා. ඊට පස්සේ ආ ටිකක් දුර දුවනවා. දිව ඉවරයි ඊට පස්සේ වැටෙනවා. මම ඇනලයිස් කරන්න ගත්තොත් කෙලින් දිගට යනවා. ඒක එතකොට taken for a ride මමත් අහුවෙලා තියෙන්නේ. ඒ අහුවිල්ල තමයි මනාපමනාපේ. එතන විතරයි අපිට වගේ කියන්න තියෙන්නේ. හිතවිල්ලක් ආවට ඒක දිග දුර ගියාට මොකක්වත් වෙන්නේ නැහැ. ඒකේ ප්‍රශ්නයක් නැහැ. ස්ථිර හානියක් වෙන්නේ නැහැ. සද්දයක් වෙන්න පුළුවන්, වේදනාවක් වෙන්න පුළුවන්. මොක ආවත් විච දේ ටෙම්පරරි. වතුර ඇදපු ඉරක් වගේ. ගොඩාක් කල් යනකොට ඒකේ පැටර්න් එක තේරෙනවා.
එකකින් අල්ලන්න බෑ. දෙවෙනි කොටසක් තියෙන්නේ ආශයනුසය වශයෙන් එක දවසක් ආවට ආශයනුසය වෙන්නේ. ආශයනුසය වෙලා තියෙන්නේ ඒක තැම්පත් වෙලා තියෙන්නේ ලක්ෂ කෙල කෝටි වාරයක් කරපු දෙයක් තමයි අපේ මණ්ඩි විදිලා තියෙන්නේ. ඒක මතුවෙන කොටත් ලක්ෂ කෙල කෝටි වාරයක් මතුවෙලා තමයි ගෙවිලා යන්නේ. එක සැරයක් මතුවෙනකොට අපිට කියන්න බෑ මේක ඒ තරම්ම මුල් බහගත්ත කෙලෙසයක්ද කියලා. අර නිතර මතුවෙන එකෙන් තමයි තේරෙන්නේ ඒ සඳහා නිතර භාවනා කිරීම අවශ්‍ය නිතිපතා. ඒ වැරදි ආවට පිටපොට ගියාට ඒකෙන් හිතමනාප ගන්නෑ කරනවා. ආයෙත් ඒකට එන්න ගන්නවා. ඒ කියන්නේ ඒක අපේක්ෂා කරනවා වගේ. ආයෙත් එන්න ගන්නවා. එනකොට ඒකේ ගෙවි යාමක් වෙනවා. කර්මක්ෂය වීමකුත් වෙනවා. හැබැයි කර්මක්ෂය නෙවෙයි නිවන කියන්නේ. මේ ක්‍රමයෙන් මයිලඟ තියෙන පරණ එරියස් ගෙවෙනවා කියලා දැනගත්තට පස්සේ නන් ජජ්මන්ටලි ඉඳලා හොඳ වැරදි වශයෙන් බලන්නේ නැතුව ඒක තියෙන මේ භාවනා කරනකොට යමක් නොකර ඉන්නකොට ඒ ඔක්කොම පරණ ණය ගෙවීමක් සිද්ධ වෙනවා. අල්තෙන් රැස්වීම වෙන්නේ නැහැ. ඒක ගිය පාර අපි සාකච්ඡා කරා සතර සම්‍යක් ප්‍රධාන වීර්යයේදී නූපන්න කුසල නූපදම විතරක් නෙවෙයි උපන්න කුසලොත් ගිවං කරනවා. ඒ ගිවං කරන්නේ ප්‍රතික්‍රියා නොකිරීමෙන් ප්‍රතික්‍රියා කිරීමත් තමයි හිතවිලි ඇනලයිස් කරනවා කියන්නේ. ඒක නේ ප්‍රතික්‍රියාව. ඒ නිසා ආශයන්සි ඥාන කියන එක එහෙම හදිස්සියෙන් බෑ. අටුවන් බහගත්ත ලෙඩක්. ගොඩක් කල් තිබීමෙන් තමයි ගොඩක් කල් නිරීක්ෂණයෙන් තමයි බුදුසසුන කියනවා ඒ වුණත් බොහෝ කල් නිරීක්ෂණයෙන් තමයි මම දැනගන්නේ කියලා. සෝවන් වුණත් එහෙම. සෝවන් වෙච්ච කෙනත් ඔය ප්‍රකාශයකින් සිද්ධියකින් කියන්න බෑ. ඒක කෝටි වාරයක් වෙන්න දෙන්න ඕන. ඉතින් ආඛිනන හදිසි කියලා කියන්නේ සෝවන් වෙන්න බෑ. උඩ දාන්න හදන්නෙම බොහෝ විට උණු කැවුම් කණ්ඩ හදන්නෙම ඒ සිද්ධි වෙලා නැති කෙනා. ආශේවන ප්‍රත්‍ය කරලා නැති ඒකට උනන්දු කරන එකයි. ඒක ඒ අහගෙන ඉන්න එකනට බෝරින්. අට ඕනේ ඉක්මනට සර්ටිෆිකේට් එකට අස්සම් කරව ගන්න. ඉතින් මේ අස්සම් කරන කට්ටිය පස්සේ හරියට යනවා ඒගොල්ලෝ. ඊට පස්සේ අන්තිමට යන කෙනයි සර්ටිෆිකේට් දෙන එක නෑ දෙන්නම් පිළිරනවා. යාර කියන්නේ නෑ ඔක හරිනම් බය වෙන්න එපා. ඔක නැවත නැවත වෙයි. ඒ කියන්නේ කිලස් ගැලවෙන පැත්ත. කෙලස් තැම්පත් වෙන්නෙත් එහෙම තමයි. කෙලස් තැම්පත් වෙන්නෙත් ලක්ෂ කෝටි වාරයක් කිරීමෙන් විශේෂයෙන්ම අනුසය කෙලස්. ඉතින් ඒ නිසා ඒක නැති කරන ක්‍රමයක් තියෙනවා patience. ඉවසන්නා නිවන් දකි කියලා තමයි කියන්නේ. ඒක හේතුවක් ලා. ආශ්‍රයන්සේ කියන්නේ හේතුවක් නේ. අ හේතුව තමයි ඉතින්. ඒ නිසා ආසවට හේතු වෙන්නේ අවිජ්ජා කියනවා. අවිජ්ජාට හේතු වෙන්නේ ආසව කියලා කියනවා. ඒ දෙන්න reciprocal. අ හේතුව කියලා තමයි කියන්නේ. පියෝච ගර්භාවනියෝ වතක්ක වචනක්මෝ ගම්බීරත්ත කතං ගච්ඡෝ නොච්චාන නියෝජයති. ස්වාමීන් වහන්සේ මේ මම භාවනා අධ්‍යක්ීමක් සම්බන්ධයෙන් පොඩ්ඩක් විස්තරය දෙන්න තමයි මේ ගත්තේ. මට ඊට ඉස්සෙල්ලා කියන්න ඕන දිනකට දෙකකට උඩදී ඔබ වහන්සේගේ ධර්ම දේශනා කරන අවස්ථාවේදී මේ මගේ ජීවිතයට හොඳටම ගැලපුණ අවස්ථාවක් වුණා. ඒක මම පොඩ්ඩක් සිහි කරන්න ඕන. ඔබ වහන්සේ දැනුම් දුන්නා මේ ධර්ම දේශනාවක් අතරතුර කිව්වා මේ සමේ රෝග වගේ දේවල් ඇති වෙන්නේ ගොඩාක් ද්වේෂ වගේ ඇති වෙන අවස්ථාවල කියලා. ඇත්තටම මට මේක කියනකොටම මගේ යෝනසිව මානසිකාර්ය පිහිටාගෙන මම ඒක අහගෙන ඉන්නකොට මට ඇත්තටම මේක තේරුණා. මම 2012 වගේ ස්වාමීන් වහන්සේ තමයි මම මේ ධර්ම මාර්ගයට යොමු වුණේ. එතකම මම හැම පංචකාමයේ උපරිමේ විඳමින් ඉන්න අතරතුරේ තමයි මම මේ අපැත්තට යොමු වුණේ ස්වාමීන් වහන්සේ කෙනෙක් අපේ ගෞතම ගෞරවනීය සෝමවන්න ස්වාමීන් වහන්සේගේ මඟ පෙන්වීම යටතේ මම ස්වාමීන් වහන්සේ 2012 දී උදේ නැගිටලා මේ දානේ තියලා පැය භාගයක් ගාථා කියලා විනාඩි 15ක් භාවනා කරලා මේ හැමදාම මේක කරා ස්වාමීන් වහන්සේ. කොහොමද මගේ ශරීරයේ තිබුණ ස්වාමීන් වහන්සේ හොඳ කරගන්න බැරි ලෙඩක් මේ සමේ රෝගයක්. ඉතින් මම බෙහෙත් බීලා අන්තිමේදී පැඩඩෝල් පෙත්තක්වත් බොන්න බැරි තත්ත්වයටපත් වුණා ස්වාමීන් වහන්සේ. ඒ අතරේදී තමයි 2012 දී බංග්ලාදේශ වගේ රටකට ගිහිල්ලා යන්න හම්බුණා. ඒදී තනි වුණා. තනි වෙද්දී මම ධර්ම සජ්ජායනා කරා, ධර්මය මෙනෙහි කරා, ගොඩක් මෛත්‍රිය වැඩුවා.
ඒ මාර්ගය තුලින් ස්වාමීන් වහන්සේ මම ඇත්තටම මම මේක මට ඔබ වහන්සේගේ ධර්ම දේශනාවෙන් තමයි මම තේරුම් ගත්තේ. ඇත්තටම මේ අපි ධර්ම මාර්ගයේ යනකොට ද්වේෂය නැති වෙනකොට මේ ඇත්තටම ඒ රෝගේ මම දන්නේම නැතුව මම බෙහෙත් නොබී එහෙ ගිහිල්ලා මට මාස 6ක් වැනි සුළු කාලයක් ඇතුළත මේක නිට්ටාවටම සුව වුණා ස්වාමීන් වහන්සේ. ඉතින් මම එතනදී දැක්කා ධර්මයේ අනුහස් ස්වාමීන් වහන්සේ. ඒකයි මට ඔබ වහන්සේගේ මේ කාලෝචිත ධර්ම දේශනාව අහනකොට අහන්න මට ආසයි තුනේ. ඒ ASCII ඔබ වහන්සේව ආශ්‍රය කරන්න මට ලැබුණා. ඒ මාර්ගයේ යන්න ලැබුණා. ඉතින් ඒක නැසන ඔබ වහන්සේ මුරුන් ගත්තී තියෙනවා නේද මට දැනෙච්ච දේ මම කියන්නේ. ඉතින් ඒකයි මට කියන්න ඕන උනේ. ඉතින් ස්වාමීන් වහන්සේ මගේ අත්දැකීම තමයි මට මේක ඔබ වහන්සේ මට බණීත් දන්නෙත් නැහැ. කමන්නේ ඒත් මට මේක අත්දැක හැමෝම Zoom එකේ ඉන්නවා අපේ ස්වාමීන් වහන්සේලා ඉන්න මට මේක කියා ගන්න ඕන මම දවස් ගාණක් හිතාගෙන හිටියා කියන්න. මම මේ ඇත්තටම ලොකු ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනාවලත් කිව්වා දැන් හීනයක් දැක්කාම රජෙක් වුණත් මොකෝ බලු වුණත් මොකෝ හීනයක්ද බං ඒක කියන මම හොඳට අහගෙන හිටියා. හැබැයි ස්වාමීන් වහන්සේ මම මේ දැකපු හීනේ ඇත්තටම මට එලි වෙච්ච හීනයක් හින්දායි මම මේක අහන්නේ. මම ඊටාම කුඩා කාලේදී ස්වාමීන් වහන්සේ මම නිින්දෙදී මට දැවෙනවා ස්වාමීන් වහන්සේ මගේ එක එක කොටස් ඊටාම විශාල වෙනවා හිතා ගන්න බෑ ස්වාමීන් වහන්සේ. විනාඩි 5 6 10 වගේ විශාල වෙලා ඉවරයක් නෑ ස්වාමීන් වහන්සේ. හැබැයි ඒක මම නොදැනිච්ච පොඩි කාලේ සිදුවීමක් නිසා මම ඒක මොකුත් දැන් මේව වුන්නේ නෑ. ඒත් මේ නිසරණ වලට ඇවිල්ලා මම භාවනා කරගෙන යනකොටයි මට මේක ස්වාමීන් වහන්සේ මගේ ඇත්තටම අත්දකින්න හම්බුණා ස්වාමීන් වහන්සේ. ඉතින් මේක මේ ඔබ වහන්සේ නම් කියන්නේ ඔය හැතැම්ම කණු පහු කරගෙන ඵලයල්ලා ඔවා බලන්න යන්න එපා කියලා. ඒත් ස්වාමීන් වහන්සේ මේක හීනයක් ඉන්න මම ඔබ වහන්සේගෙන් පොඩ්ඩක් මේ විස්තර කරගන්නත් මම භාවනාවේ කොයි වගේ අවස්ථාවේද මම තාම ඉන්නේ එතනමද නැත්නම් මම ඉස්සරහද නිකන් පොඩි හිගයක් හරි දෙන්න කියලා ඔබ වහන්සේන් මේ කාරුණිකව ඉල්ලා සිටිනවා. මොකද අපේ තාත්තා මම ජීවිතේට විශ්වාස කරේ නෑ මාව ස්වාමීන් වහන්සේ. මට අඬපාලා කියලා කියන්නේ පොඩි කාලේ. ඉතින් ඒ වගේ ඔබ වහන්සේ මම මොනවා කිව්වා සෝවාන් වුණා කිව්වත් මම දන්නවා ඔබ වහන්සේ විශ්වාස කරන්නේ නෑ කියලා. ඒ වුණත් කවදා හරි දවසක ඔබ වහන්සේගේ නෙතර කඳුලක් එන වැඩක් කරන්න ලැබේවායි කියලා මම ප්‍රාර්ථනා කරනවා. කොහොමද ඇඬුවත් මට කිසිම දාක කඳුළු වෙන්නේ නෑ කියලා ඒ දවස්වල සින්දුවක් තිබුණා. ජීවිතේට කවදාවත් අඬන්නෙත් නැහැ ඇඬුවට කඳුළු වෙන්නෙත් නැහැ. ඉතින් කෙසේ නමුත් වායෝ ධාතුව පෙන්වන්නේ බුද්ධීරණ සංකෝචන වශයෙන් තමයි පිම්බීම සහ හැකිලීම වශයෙන්. ඉතින් වායෝ ධාතුවෙන් පේන හීන අර වගේ පුම්බනවා සහ හකුලනවා කරනවා. භාවනාවේදීත් වායෝ පොට්ටබ්බ ධාතුව තේරුම් ගන්න අපි පිම්බීම හැකිලීම වශයෙන්. ඉතින් ඒ නිසා හීන පේන ලකුණු 4ක් පෙන්වනවා ධාතු ක්ෂෝභ, දේවතූප සංහාර, ආචින්න කම්ම තාම මොකක්ද එකක් තියෙනවා. ඉතින් ඒක අපි සංඝාදිශේෂ විස්තර කරනකොට පළවෙනි සංඝාදිශේෂයේදී විස්තර කරනවා. ඒ හීන පේන හේතු 4ක්. ඉතින් ඒ නිසා හීන පලාපල කියන එක බුදුජානනාංශේ විශ්වාස කරනව නෙවෙයි. මේ ධාතු කිපීම නිසා ඒක වෙනවා. දිවුරු වෙයිලා පූර්ව නිමිති කෙනක් දෙනවා. ඒව නැත්තම් නිතර කරන දේවල් නැවත මතක් වෙනවා. දේවතා නිමිත්තයි පුබ්බ නිමිත්තයි දිවුරු වෙයිලා එක එක දේවල් කියනවා. අන්තික වෙන්න තියෙන දේවල් පේනවා. ඉතින් හැම වෙලාවෙම පේනවා අපි ඒක අහුලන්නේ නැහැ. අහුලන්නේ කර්මානුරූප විතරයි. දවසකට 90000ක් හීන පේනවලු. උදේ නැගිටලා බැලනකොට අපිට එකක්වත් මතක නැහැනේ. මතක් වෙන්නේ නැති එක අපි අහුලලා නැහැ ඒක. නැචරල් සිලෙක්ෂන් එකට ගිහිල්ලා නැහැ. නැත්තම් හීන නිතර පේනවා. භාවනා කරනකොටත් මේ නිවන නිතරම තියෙනවා. අහුලන්නේ නැහැ. ඒක අහුලන්නේ අන්තිමට. මරන්ට අහුලා බැරිම තැන තමයි නිවන අහුලන්නේ. නැත්තම් මේ පටන් ගන්නකොටම නිවන ඇවිල්ලා ගෙට තට්ටු කරනවා. ආවෝ ඔයා නම් එන්න එපා කියලා, හරිම කම්මැලි කියලා, හරිම නීරසයි කියලා ඔය බොහොම විසිතුරු දෙයක් බොම්බයි මුටයි ටිකක්, පකඩ ටිකක්, ඔය මුරුක්කු ටිකක් ඉල්ලගෙන කනවා මිසක් නිවන ගන්නෑ. ඉතින් අහමදලා හිතලා ඒක වැරදි කියලා එලිමිනේෂන් ප්‍රොසෙස් එක ගිහිලා පොට්ටේට වගේ ඔන්න මගුලක් හරි ගමන්නේ නිතර හිටපෙන වරින් කියලා බලපුවෝ ඉන්න නිවන. එනිසා අපි හීනෙකදී අහුලන මොකද්ද අහුලන්නේ කියන එකයි භාවනාදී මේ කියන ටික කොච්චර පුංචද්ද සිද්ධ වෙන දේ. ඇයි මේ ඔක්කොම තිය දෙකක් කියන්න හිතෙන්නේ? ඒවා සේරම චරිත ලක්ෂණ වලට වැටෙනවා. ඉතින් ඒක වැඩක් නැහැ. ඒක ආයෙ ළඟ වැඩක් නැහැ. තව එකක් ඇවිල්ලා ඒකත් වැඩක් නැහැ. ආයෙ ළඟ ඒකත් වැඩක් නැහැ. උන්නෝම අයින් කරන ගියාම ඉතුරු වෙන්නේ හිස් නිවන විතරයි. ඒකේ එදා ඉඳලම තියෙනවා.
ඉතින් බුදුහාම කියන්නේ ඒක තේරුම් ගන්න අවුරුදු 7ක් යනවා. මේ Taman ළඟ තියෙන මල්ලේ නිවන අනිවාර්යයෙන්ම තියෙනවා. හැම එකම පෙන්නනවා මේකද නිවන කියලා. ඒක නෑ කියනවා. මේකද නිවන කියලා. ඒක නෑ කියනවා. මේකද නිවන කියනවා. ඉතින් ඉස්මල්ලට ආපලගෙන ඕක තමයි නිවන කියනවා. එතකන් තියෙන දේ පේනවා. ඉතින් මිනිස්සෙක් ලොකු දෑවැද්දක් නෙවෙයි සල්ලියක් ගත්තලු මට බැරි වෙලා හරි සල්ලි දෙන්න බැරි වුණොත් අඩු ගානේ දුව දෙනවයි කියලා. අවංකව. ඉතින් පොලිකාරය දීලා තියෙනවා අන්තිමට මෙයාට සල්ලි දෙන්න බෑ. හැබැයි මට තේරෙනවලු පොලිකාරයට මෙයාට අහිංසකව ගත්තේ මම කූට ප්‍රයත්න නෙවෙයි කෙල්ලත් ලස්සනයි. ඔය කෙල්ලත් ඥානවන්තයි. යකෝල හරි උඹ සල්ලි දෙන්නම් කියලා ගත්තා කල් ගියා දැන් සල්ලි නැහැ. මම අපිට chance එකක් දෙනවා. ඒ chance එකෙන් පස්සේ අද මං කෙල්ල ගෙනියනවා හරි ගියොත් වැරදුනොත් උඹ මේ ඒ chance එකෙන් වැරදුනොත් මං බොල් නායක විදිහට අයින් කරනවා කියලා. කියලා මල්ලක් ගෙනලා බෙන්නවල මේක මල්ල ඇතුලේ තියෙනවා කළු ගලකුයි සුදු ගලකුයි. කළු ගල ගත්තොත් උඹ පරාදයි සුදු ගල ගත්තොත් උඹ දිනුවා. දැන් ඒගොල්ලෝ ඉන්න පොළවත් බිම එලලක් තියෙන්නේ කළු සුදු ගල් වලින්ලු. ඊට පස්සේ ඒක මනුස්සය දුවට කිව්වලු තීන්දුව කරපන්. අපි සල්ලි අරන් තියෙන්නේ. ඔබ වැරදි ගල ගත්තොත් මේ විනත් එක්ක යන්න වෙනවා. ඒ නිසා මේ පොලිකාරේ. හරි ගල ගත්තොත් බේරනවා කියලා කෙල්ල කරපු දේ ගත්ත ගමන් ගල බිම දැම්මලු. දැන් බිම තියෙන එක එක පාට ගල්නේ. දැන් ඉතුරුලා තියෙන ගලෙන්නේ. තියුවා තියෙන්නේ ඒ දෙකම කළු ගල් තිබිලා තියෙන්නේ. ඇත්තට වලේ කළු ගල් දෙකක් දාලා කියලා තියෙනවා. සුදු ගල ගත්තොත් නිදහස් දඩුවමෙන් කළු ගල ගත්තොත් අහු වෙනවා. ඒ දෙකම අරු දාගෙන ඉල තියෙන කළු ගල් දෙක. කෙල්ල අරගත්ත ගම බිම දාලා කිව්වලු දැන් ඉතුරුලා තියෙන කළු ගල් නම් ගත්ත එක බිමෙත් එක සුදු ගලක් වෙන්න ඕනේනේ. කෙල්ලගේ ඥාණයෙන් බේරුණා. ඉතින් කොයි ගලද ගන්නෙ කිව්වොත් මාර්යා දෙන මේ දෙකේම කළු ගල් තියෙනවා. ඕක කියනවා ඔගේ සුදු ගලයි කළු ගලයි තියෙනවා. අත දාලා ගනි කළු ගල ගත්තොත් දඬුවම් ගන්න. ඉතින් දෙකම කළු ගල් තියෙනවා. ඔකගේ මල්ලේ. ඔය ගත්ත ගමන් බිම දාපන්. කළු ගල ගත්ත ගමන් පෙන්නන්න තියන්න එපා. පොලිකාරට පෙන්නන්න එපා. තාත්තට පෙන්නන්න තමනුත් ගන්න එපා. වැටුණානේ ගල වැටුණානේ. බිම තියෙන ඔක්කොම කළු සුදු ගල්. ඉතින් එහෙනම් ඇතුලේ තියෙන කළු ගල් නම් ගත්ත එක සුදු ගලක් වෙන්න ඕනේනේ. ඒක කොන්දේසි නීතියට ඇතුලේ කළු සුදු ගල් දෙකක් තියෙන්න ඕනේ. ඉතින් මේ වගේ භාවනාදී අහුවෙන හැමදේම බිම දාපන්. මේක ගත්ත මේක කළුද සුදුර අනේ ඵලයන් බැවි කරපම් බං කියලා. තව එකක් කරන්න. මේක සාංශ මේක අතරේදී හොඳ මේ අනේ දාප පැත්තේ දා. ඊට තව එකක් කරන් බෑ. ඔකත් පැත්තකට දාප. කියලා හම්බෙන්නේ පැත්තකට දාපුවාම ඉතුරු වෙන දේ තමයි නිවන. එතකොට තේනවා මේ මල්ලේ එදා ඉඳලම තිබිලා තියෙනවා කර්ම ගෙවෙනකන්. තකතිරුකම් ගෙවෙනකන්. දේවල් වලට ආසාව තියෙනකන්. අහුලන දේ තියාගෙන බලනවා. ගත්ත ගමන් අත වැටෙනවා නිකන්. අතපල්ලි වටනවා බිම දාන්න තියෙන. ඉතින් ඔය මේ ගාන්ධිට බෝම්බේ දීපු එකන මේ මිනිස්සු ළඟට එනකොටම පොලිස් කාන්තාවක් එන්න දීලා නැහැ. එයා බඩදරොම්ම කෙනෙක් විතර ඇවිල්ලා තියෙන්නේ මේ බැඳගෙන මේ මෙතන තමයි බුලට් බැඳලා තියෙන සුයිසයිඩ් බොම්බින් කතාවක් නෙවෙයි. වෙන බෙල්ට් එකක් හදලා තියෙන සිංගප්පූරුව හදලා තියෙන්නේ. ඒ බුලට් හදලා තියෙන ඉතාලියේ. ඒ තරම්ම ඔක්කොම අහුවෙලා තියෙනවා. මම ඇවිල්ලා මේ මිනිස්සයා බඩදරුවම්ම දැන් ගාන්ධිට පේනවලු මොකක්ද මොන ගාන්ධිද? රජීව්. ඊට පස්සේ අර කාන්තාවක් වල ධ්‍යාන දෙන්න බෑ. මේ දුර යන්න බෑ. ඒ ගාන්ධි කිව්වලු කමක් නෑ අප්පා බඩදරුවම්ම කෙනෙක් නේ. එන්න දෙන්නේ කියලා. ඉතින් අර පොලිස් කාන්තාව බොහොම කනගාටුවෙන් මේ එන්න දීලා තියෙනවා. අර ගෑණි ආපු ගමන් මල් මාලේ අරගෙන දාන්න ගිහලා බිම අතෑරියා. අර ඔළුව පාත් කරගෙන ඉන්නවා. බිම අතෑරියට පස්සේ නැමිලා ක්ලික් කරගත්තා. දැන් යන්නේ මල් මාලේ දාන්න. අත්තරක් දක්කලා මල් මාලේ වැටෙනවා. ඉතින් ඒකට බඩදරුව අම්මා කෙනෙක් නේ. නැමිලා හැමීට ගන්න ගමන් ක්ලික් කරගන්නවා. ඉවරයි ගාන්ධිත් ඉවරයි ගෑනිත් ඉවරයි පොලිස් කාන්තාවත් ඉවරයි. නමුත් උන්ගෙම තුන් දෙනෙක් ගිහිල්ලා වීඩියෝ කරලා තියෙනවා. ඒ වීඩියෝ කරලා ළඟ ඉන්න එකත් මැරලා ගිහිල්ලා. ඉතින් ওই ටික එළියට ඇවිල්ලා තියෙනවා. උත් මේ ලිපොත ලියන එකත් ගාන්ධි කියලා එකෙක්. ඉතින් මේ වැඩවලදී අත් නිකන් මේ අත්තරක් දක්වනවා වගේ තමයි යන්න තියෙන්නේ. ඒ අත්තර කියන්නේ මේ කරන්න හදන වැඩේ මල් බිම වැටෙනවා. අර ගල මල්ලේ තියෙන ගල ගත්ත ගමන් භාවනා ලැබු දෙයක් කියලා උතුම්ගල සලකන්න එපා. අතපල්ලි වැටෙනවා වැටෙනවා. පිම්බෙනවා වැටෙනවා. හැකිලෙනවා වැටෙනවා. ආස්වාසිනවා වැටෙනවා.
ප්‍රශ්වාසෙනවා වැටෙනවා. ඉතින් වැටෙන දේ බිම දාන එකයි තියෙන්නේ මොනම දෙයක්වත් අල්ලන්න එපා. භාවනාදී තියා හීනෙකදී තියා මොන දේ වුණත් අල්ලනවා කියන්නේ අහුණයි කියලා හිතා ගන්නවා. කෙල්ලෙක් අල්ලගත්තයි කියලා කියන්නේ කෙල්ලෙක් යාලු කරගත්තයි කියලා කියන්නේ ඒ කෙල්ලෙට අහුණා. අපි මේ අල්ල ගන්න මොන දහං ගැට දානවාද? මට කරපු එකේ අහුනේ නැහැ හොඳ වෙලාවට. සෑහෙන දවස්වල කෙල්ල පිටිපස්සේ ගියා. පෙරදෙනේ බහිනකොට ඉතින් බස් එකේ බහින කෙල්ලක් බලාගෙන දිහාන් තමයි යන්නේ යුනිවර්සිටියට යනකම්. ඒකේ කොණ්ඩේ දිග බලනවා, බඳ තැල වෙන හැටි බලනවා, කකුල් දිගද මහතද කියලා බලන ඉතින් අපි ලකුණු දෙනවා. 35ට 40ට වෙන්නම් අපි සාමාන්‍ය ලිස්ට් එකට ගන්නෑ. ඕන කෙල්ලෙක්ගේ තියෙනවනේ ඒ ටික. ඉතින් ලකුණු වැඩි නම් අපි තෝරගන්නවා උඹද ගද්දා වැඩි දා කරන් දාන්නේ මම දාන්නේ කියලා. ඉතින් අපි හරි ගියේ නෑ. හොඳ වෙලාවට අල්ලන එක හැලුණා. ඕම් බලාපන් කමේම අඟනුන් මට පෙම් කරනවා මම කියන්නේ බොරු නම් මම හිට නාඩගමේ මම සජාට හඳිනවා අජාසත්ත නාමෙන් ඕම් බලාපන් ගමේම අඟනුන් මට පෙම් කරනවා මං කියන්නේ බොරු නම්. ඉතින් මට හොඳ වෙලාවට අරක සිලිප් වෙලා ගියා. ඉතින් නැත්තම් හොඳ කඩවසන් තරුණයා මං ඇත්තටම. ජාතිය වංශය උතු මොනද උඩරට කොල්ලෙක්ම ඕන කෙල්ලෙක් නෝනනේ මං කියන්නේ. ඔය මොකකින් හරි ඒ දක්ෂකම ඒ උගන්නන එක නා කිව්වේ මේ බලනකොට මේ සුළු කෝණයක තියලා කෙල්ල දිහා බලන්න කිව්වා. මේ හැරිලා බලන්න බැරි වෙනවා. හැරිලා බලන්න බැරිවත් කෙල්ල බලන්නේ නැහැ. ඒ නිසා සුළු කෝණයක තියලා බලන්න කිව්වා. ඒකේ විශාල මේ rule of thumbs ගොඩාක් කියලා දුන්නා අපිට මේ. කෙල්ලෙක් ආනිවල් එකට ගිහලා කෙල්ලෙක් යාළු කරගන්න හැටි. ඉතින් මම දන්නේ නැතු එහෙම කියලා කෙල්ලෙක් යාළු වෙලා අතක් පයක් එම්මිරිකලා බස් වලට එනකොට මෙන්න පිටිපස්සෙන් එනවා. මාලා කචල්. හොඳ වෙලාවට ඒ කහණිවල එකේ වේර නුවර බෝගම්බර. අපේ පෙරදිනේට බස් වලට ගියා ජෝර්ජිද සිල්ලස් වෙනේත් කහණිවල. ඉතින් ඩල් වන්ට ඇත් දෙක දොඹ ගෙඩි දෙකක් විතර ඇති. මාල කෙලියයි. දැන් මට මාල වවුල කොහොම හරි මේකේ මගේ ඇඩ්‍රස් එක ගත්තා. ඊට පස්සේ මට ලස්ස අලුතෙන්ම ලියව පොතක් ගෙනල්ලා ඒවල එන්නේ කියලා දුන්නා නුවර වැව වටේ අත අල්ලගෙන ඇවිදින්න. මම ඇත්තටම කියන්න වටින්නේ නැහැ නේ මං කියන්නේ ධර්ම සාකච්ඡාවකදී. මේ හැලෙන හැටි මම මේ කියන්නේ. මේ හැලෙන හැටි කියන්නේ ඒක කියනවා ආමිකාරයත් තමයි පිටුපස්සේ අයියා නම් උතර ලස්සන නෑ අයියා නම් හරිම හොඳයි කියලා. දැන් මල්ලත් යාර. ඇවිදිනවා අපි මේ අනකාරික ධර්මපාලතුමාගේ පිළිතුරු ගාවින් යන අමාරුවෙන් තමයි හදාගත්තේ. ඉතින් ඒ නිසා අපි කියන්නේ ඒකට මෙහෙම කරනවා හලනවා වෙන්නනවා. පිටි හලනකොට පෙනේරේ අහලා තියෙනවද දැකලා තියෙනවද මන් දන්නේ නැහැ. ඉතින් අපි කියන්නේ කවුරු හම්බුණත් කමන්නේ හලපන්. ඉතින් ඒ හැලුවනම් මොන හීන දැක්ක ප්‍රශ්නයක් නැහැ. බහන මොන නිමිත්ත දැක්ක ප්‍රශ්නයක් නැහැ. සියල්ල එන්නේ යණ්ඩයි. යංකින්ච සමුදේ ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං ඔන්න මං එනවා ධර්ම කොටසට. ඉතින් ඒ නිසා මේ හීනේදී වේවා අරමුණේදී වේවා මොකක් හරි කවුරු හරි ඇල්ලුවා නම් ඒ නිකන් නෙවෙයි. එයාට සංසාර බන්ධනයක් තියෙනවා ඒකට. ඒකයි මේ කමටහන්ට ඒක දාන්න ඒක විශේෂ කරලා ලියන්න කතා කරන්නේ. ඒ කීයක් ඒ විදිහට අල්ලල් අතාරින්න වේද නිවන අල්ලන්න. ඇත්තටම නිවන අල්ලනව නෙවෙයි ඔක්කොම අතාරිනකොට ඉතුරු වෙන්නේ නිවන. ඒ නිසා හම්බෙන හැම දෙයක්ම අතහැර දැමීමේ කටයුත්ත පුරුදු වෙනවා නම් ඒකට කියනවා විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං පරිනිස්සා ගන්න. හැබැයි ඒකේ ලයක් තියෙනවා. අතහරින දේවල පරිණාමයක් තියෙනවා. ඒක තමයි විපස්සනා ඥාන කියන්නේ. ඒක තමයි සත්‍ය විසුද්ධි කියන්නේ. අල්ලන දෙයට වැඩිය අතහරින දෙයි විපරිණාමයක් තියෙනවා. ප්‍රෝග්‍රස් එකක් තියෙනවා. ග්‍රැඩේෂන් එකක් තියෙනවා. ඒක තමයි ගුරුවරයා අල්ලගන්නේ. දැන් මෙයා කතා කරන්නේ මේක අල්ලන්න මේක අතෑරියා. මේක අල්ලන්න මේක අතෑරියා. ආනේකෙදී අල්ලන දේ සහ අතහරින දේ අතර අනිවාර්යයෙන්ම ඉදන් නිසා ඉදන් පජාත කියලා පටිච්චසමුප්පාදයක් තියෙනවා. ඒක ඔය සලායතන විභංග සූත්‍රයේ චත්තිංස සත්‍තිපදා කියලා බුදුරජාණන්සේ දැන් මේකේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මනේ අරකේ 36ක් අංශ පෙන්නනවා මේක නිසා මේක අතහරිනවා මේක නිසා මේක අතහරිනවා ඒ දේ හරියට කියන්න බැන්නම් මේ නිසා මම මේක අතහැරියයි කියලා මොකක් ඇල්ලුවත් මොකක් අතහැරියවත් වැඩක් නැහැ. අර දැනගන්න ඕනේ මේ අල්ලන්නේ මේක අතහරින්න කියන එක දන්නවනම් නිවනේමයි. ආයි කතා කරන දෙයක් නැහැ. එයා ඉන්නේ දිගටම අතහරින වැඩ පිළික. හැබැයි අතහරින හැම වෙලාවකම ඊට වෙඩි සියුම් දෙයක් අල්ලනවා. හරියටම දන්නවා මේක ඇල්ලුවක් දන්නවා.
මේක අතහැරියක් දන්නවා. අතහැරපදී වඩා ගොරෝසු බවක් දන්නවා. ඒ නිසා අධි කුසලයේ වෙනුවෙන් කුසලයේ අතාරිනවා. වඩා හොඳ වෙනුවෙන් හොඳ අතාරිනවා. ඒක තමයි අපිට කරන්න අමාරු. අවසරයි ස්වාමීන් වහන්සේ ලිඛිත ප්‍රශ්න මේ පැත්තෙන් දෙකක් ඉතිරි වෙලා තියෙනවා. රාජිකාට අවස්ථාව තියෙනවා ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කිරීම සඳහා. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපිට ඕමාන් දූලා දෙන්නගේ රිපෝට්ස් ඇවිල්ලා තියෙනවා ඉදිරිපත් කරන්න අවසරයි. First report, Swamin answer, sitting meditation. Today I did my sitting on the floor. I took a pillow and sat on it. I closed my eyes and looked at my body 2-3 times. I felt my eyes were closed. My hand was top of the other hand. My legs were bended. My back was straight and some part of the legs were touching the floor. Then I slowly took my concentration to my breath. Then I started to feel breathe in and breathe out. While breathe in, the air was cool, and while breathe out, I felt the air was also cool and slightly touches my upper lips. Sometimes I felt there was long breath and short breath. I could mindfully look at the breath for 10 times. Then I came to the thought, Then I came to a thought about whether, and suddenly my knees touched the floor and I came back to concentrate on my breath. Then I felt my stomach was blowing in and out and my shoulder moving up and down. I continued for more 9-10 minutes, walking meditation. Today I stood at the end of my path and started to walk. First, I placed my right leg. I walked on the path by placing left leg and right leg. When I am placing my right leg, I know it is my right leg because thumb finger is placing at the left side and my right foot is placed at my right side. While walking around 10 minutes, I heard a sound. While walking, I felt my body weight. Then when I placed my right leg, body weight was placed at my right leg. When my left leg is placing the floor and my right leg was moving, my body weight was in my left leg. I also felt the place like between two interlocks. After 5 minutes, I realized that my feet can't bear the cold, within brackets 13 Celsius. So stopped the meditate and started to walk on rob mat. I walked on the rob mat for some times and started to do my chores. Venerable Thero, may I dedicate many merits to Venerable Thero as soon as possible attain Nibbana. Give me your valuable advice to improve my meditation. Name Netmini Sanjana, age 15. So Venerable Dhammasarana is here, so I wish to ask Venerable Dhammasarana's answer for this question. So Netmini understand Dhammasarana Amdru, so we'll see whether Dhammasarana Amdru understand the question or happy to give the answer. Actually, I didn't concentrate much on that question, the report, but I observed the report starting from the beginning, every day the same style. So try to write, try to report actual feeling from the beginning, what you feel, not to writing one style every day as what you think. So day by day, what is the feeling when you sit and when you walk, when starting to when continue, starting to the end,
what is the change, what was the style of that change, that different. If you try to report that difference, what's the exact feeling when you sit and when walking, that will be a good improvement. So the Radhika's English is fairly good. All the stylish and all the posh this thing, but still you maintain Sinhala, I appreciate it. And Dhammasannahamdu is true, but today Sanjana's report is more towards feelings. When compared with the last time, she's explaining as much as possible. So I felt there's a kind of a novelty, kind of improvements along this line, as Venerable Dhammasanna explained. Try to catch the sap of the Dhamma, the essence of Dhamma, so that you feel you can explain tiny, very unimportant thing as very important. So that means you are going to more towards Dhamma rather than sensuous pleading. So try again and again. And if Sanjana is catching that kind of sap and analytical observation, of course Maheshika will follow, the younger sister. Both of them are going in a parallel way. So therefore, improve this way further and further by observing tiny little things, very unimportant like things. But when the mind becomes very sharp, you can see very tiny things we call Dhamma sap, Dhamma oja, and hope you can go into more detail. You have to observe very closely and immediately. And now we are going to Nangi. Ehemai Swamin Wahanse, after this report, if I have time, please allow me some time to give my experience as well. This is Sanjana's report, Maheshika's report. The walking meditation. When I am doing walking meditation, I took a path of interlock. I stood at the end of my path and started to walk. I felt the climate was so cold. The path which I walked, some places were cold and wet. My head was straight, my hands were front. First I placed my right leg. I walked on the path by placing left leg and right leg. When I am placing my right leg, I know it is my right leg because some thumb finger is placing at the left side and my right foot is placing at my right side. While walking around 10 minutes, I heard a sound. While walking, I felt my body weight. When I placed my right leg, body weight was placed at my right leg. When my left leg is placing the floor and my right leg was moving, my body weight was placed at my right leg. Sorry, Bhante. When my left leg is placing on the floor and my right leg was moving, my body weight was in my left leg. I also felt the place like between two interlocks. I felt foot completely does not touch the floor. I felt unbalances by stepping a stone. I could do my meditation around 30 minutes. Venerable Thero, may I dedicate many merits to Venerable Thero as soon as possible attain Nibbana. Give me your valuable advice to improve my meditation. Shehani Maheshika, age 12. Should I read the sitting meditation as well, Bhante? Sitting meditation. Today I did my sitting on the floor. I felt my eyes were closed. My hand was top of the other hand. My legs were bended. My back was straight. Then I slowly took my concentration to my breath. Then I started to feel, breathe in and breathe out.
While breathe in, the air was cool, and while breathe out, I felt the air was warm and slightly touches my upper lips. Sometimes I felt there was long breath and short breath. Then I felt my stomach was blowing in and out and my shoulder moving up and down. As I was sitting in the floor, it was so cold. I continued around 50 minutes. Venerable Thero, may I dedicate my many merits to Venerable Thero as soon as possible. Attain Nibbana. Give me your valuable advice to improve my meditation. Shehani Maheshika, H12. That's the end of the report, Bhante. So both sitting and walking, you have done more than your sister. She has done only 9 minutes, 13 minutes. You have gone 30 minutes, 50 minutes. So it's a good trend. Quantity-wise, you are increasing. And while walking also, try to feel, how do you feel the left leg, how do you feel the right leg. And see the tiny little facts or picklets. So they are always happening, and if you look, you can see. So continue to look, you see how tiny little things are changing. So therefore Burmese people, they say, if you look, you can see. If you are not looking at, they become insignificant. And your mind will be dragged, taken away for any other defilements, gross things. So therefore, when you go into the meditation, just like Akka, try to see as detailed as possible. Like a microscopic observation, that is called very close observation, immediate observation, and no age limit. You can see truth as it is. You can see things as it is. So now you have started the first, second stages. So keep on practicing and observe as detailed as possible and try to report them. Then we call that report is very juicy, very sappy. Good. We are moving. මොකද රාජිකාරී කියන්නේ? කාරණා දෙකක් ස්වාමීන් වහන්සේ, එකක් මගේ කමටහන් වාර්තා report එකක්, අනිත් එක අර ඊයේ රාත්‍රී තිබිච්ච සාකච්ඡාව ගැනත් පොඩි අදහසක් දක්වන්න කැමතියි. ඔබ වහන්සේ අවස්ථාව ලබා දෙනවා නම්. ඔව්, කමටහන් වාර්තාවල ස්වාමීන් වහන්සේ ඇත්තටම දැන් ඔය මම ඔපරේෂන් එකකින් පස්සේ ආයේ ඊයේ පෙරේද මේ walking sitting පටන් ගත්තාම පරයන්කේදී මට අත්දැකපු දෙයක්, දැන් මට ඉඳගත්තාම දැනෙන්නේ මගේ නාඩි වැටෙන ස්වභාවයක් ශරීරයේ කොතන හරි තැනක. දැන් මේ නාඩි වැටෙන දෙකක් අතර පොඩි හිටසක් තියෙන බව මම දැකලා තියෙනවා. සහ ඒ එක ළඟ තියෙන නාඩි දෙකත් ඉතාම සියුම් වෙනස්කම් තියෙනවා කියලා දැකලා තියෙනවා. හැබැයි එක දවසකදී මට වහන්සේ කියන දේශනාවකදී ඇහුණා මේ හිස්තන ફોકસ කරන්න. එතකොට එතන ඇති තැනට වඩා නැති තැන වැඩි කියලා කවදා හරි දවසක තේරෙයි කියලා. ඉතින් මම ඕක නාඩි දෙකක් අතර තියෙන හිස්තන බලන්න ඔපරේෂන් එකට කලිනුත් උත්සාහ කරා. එහෙම ලොකුවට මට ඇත්තට මම ඇති නැති තැනට වඩා ඇති තැනට කැමති කෙනෙක්. මම දන්නවා ඒක මගේ චරිත ස්වභාවය. මම ඇති තැනට කැමති නැහැ. ඉතින් ඔය නැති තැන ફોකස් කරන්න කිව්වට මට තේරෙන්නේ නැහැ එතනට කොහොමද මම මේ එතනට සතිය දාන්නේ කියන එක තේරෙන්නේ නැහැ. ඉතින් ඒ වුණාට ඔපරේෂන් එක පස්සේ මම කොහොමද කරේ කියන දන්නේ උනාට මට තේරුණා එක අවස්ථාවක දෙහික මට එතනට සතිය පිහිටවන්න පුළුවන් වගේ ගතියක් දැනුණා. සහ එතකොට එතන ඉතින් හිස්තන අර නාඩි වැටෙන ස්වභාවයට වඩා ටිකක් විශාලයි වගේත් අදහසක් දැනුණා. හැබැයි ඒක ලේසි නෑ කරන්න. ඒක නිතරම නිකන් මගේ අවධානය ටක් ගාලා දැන් නාඩි වැටෙන ස්වභාවය මං සතියට ග්‍රහණය කරගන්න හදනකොට ඉන්න පුළුවන් ප්‍රමාණය තරම් ගොඩක් වෙලා මට ඉන්න බෑ අර හිස්තනට ફોකස් කරනකොට කියලා තේරුණා. ඉතින් එතකොට ඇත්තටම මම කරන්න ඕනේ හිස්තන ફોකස් කරන එකද නැත්නම් නාඩි වැටෙන තැන ફોකස් කරන එකද සහ ඇත්තටම හිස්තනේ නාඩියේ ඔකේ වෙනසකුත් නැහැ කියලාත් මට හිතෙනවා. ඉතින් පොඩ්ඩ නිකන් විකාරයක් වගේ හිතුණා මට ඒක ඔබ වහන්සේට මේ පැහැදිලි කරගන්න පුළුවන් නම් හොඳයි කියලා හිතුණා ස්වාමීනි. ඕනත් මේ රාජිකාගේ නිකන් විකාර ස්වරූප තමයි තියෙන්නේ. දත් භාවනා කරන්න ඉස්සෙල්ලත් එහෙම තමයි. දැන් භාවනා කරුවත් ඒක තමයි අඩු ගන්න එක තමයි රාජිකාට තේරෙන එක ලොකු දෙයක්. විකාර ස්වරූපයි. ඉතින් ඒකයි මම කියලා දෙන්නේ දත් තුඹර විශාල විමලින උණ විකාරයක් වගේ නිකන්. ඒ කියන්නේ මහා හන්දානේ කතාවේ ලස්සන භාව චිත්‍රයක් අදිනවා ඒකේ.
යටේ කැවිලා තියෙනවා යටි ලියන භයානක ඔක්කාරය කියලා ලියනවා. මේ වමනේ කරලා වගේ පේන්න තියෙන්නේ. ඉතින් ඕක තමයි බං ජීවිතය කියන්නේ. ඕක ඉතින් ඕක කිව්වහම මොකෝ නොකිව්වහම මොකෝ ඕක තමයි හැටි. කෙසේ නමුත් චිත්‍රෙද ලොකු කැන්වස් එකද කියලා බැලුවොත් හැම වෙලාවෙම චිත්‍රෙටදී කැන්වස් එක ලොකුයි. හිස්තන කියන්නේ කැන්වස් එක, තියෙන දේ කියන්නේ චිත්‍රයේ. ඉතින් දක්ෂ චිත්‍ර ශිල්පියෝ අඩුම පෙන්සල් පහරකින් ලස්සන චිත්‍රයක් අභිරූපණය කරලා පෙන්නනවා. මෝඩයෝ අර කැන්වස් එක පුරාම මත ගන්නවා. තියෙන තරම් තින්ද ගන්නවා. ඉතින් එහෙමත් ක්‍රමයක් තියෙනවා මං කියන්නේ. ඉතින් ඒ නිසා මේ පෙන්සල් පහරකින් කාටුන් එකකින් ඒ පොඩි සටහනකින් කොම් පෙන්නන ගතිය සහ මුළු කැන්වස් එක පුරාම අදින ගතිය තිබ්බත් කැන්වස් එක බලන්න පුළුවන් නම් චිත්‍රය හරහා ඒකයි චිත්‍ර ශිල්පියා නැත්තම් නිරීක්ෂකයාගේ තියෙන දක්ෂකම. චිත්‍ර ශිල්පියා කරන්නේ කැන්වස් එක අමතක කරන්න උපක්‍රමයක් දානවා අපිට. එක වර්ණයක් ඔයක සටහනක් දායි. ඉතින් අපිට කැන්වස් එක අමතලා චිත්‍රය බලනවා. ඉතින් එතකොට අපි නිකම් පෘ탁ජනය තමයි. නමුත් මේ කැන්වස් එක කැත කරලා තමයි මෙයා තියෙන්නේ. අඩුම ප්‍රමාණයක් කැත කරලා අඩුම තින්ත ප්‍රමාණයක් පාවිච්චි කරලා චිත්‍රයකින් භාව චිත්‍රයක්ම වන එකයි. ලෝකේ තියෙන තරම් තින්ත ඕකේ දාලා කක්ක කරලා මත්ත ගාලා රීගෙන ගාගෙන කියලා වගේ චිත්තත් අඳින්න පුළුවන්. ඒක නිසා කොයි එක බැලුවත් මතක තියාගනින් මූදු වෙරළට වැඩිය සිටිජේ ලොකුයි. චිත්‍රයට වැඩිය කැන්වස් එක ලොකුයි. පුදුජානවා සඳහන් කරලා තියෙන මේ සියල්ලම සිදු වෙන්නේ ওই කැන්වස් එකේ. කැන්වස් එක තමයි අපි දකින ඔය අනිදස්සන විඥානේ එහෙම නැත්නම් අපපතිටිත විඥානේ. ඒකේ තමයි ඔක්කොම රඳාපවතිලා තියෙන්නේ. ඒව නැති වුණත් ඒ කැන්වස් එකට ඉන්න පුළුවන්. කැන්වස් එක හිස්, කැන්වස් එක පාළුයි. ඔය අඳින චිත්‍රයේ ඇන්ග්ස්ට්‍රම් ගානක පොඩි තින්ත පාරක් විතරයි තියෙන්නේ. ඕකට තමයි ඕකේ තමයි ගෑනු ඔය ලතු උලන්නේ. ඔය සෝබනේ දාන්නේ. ඒකට ඒක ඇතුලේ තියෙන දෙතිසක් කුණපේ තමයි. ඉතින් ඔය හරහා බලන්න බැරි කෙනාට ඉස්සර මටත් බලන්න බෑ දැන්ටත් බොහොම අමාරුවෙන් පේනවා. ඕකේ ඇතුලේ තියෙන්නේ අසුචිනෝ පච්චවෙක්කති. ඉතින් අසුචිය දකින්නකොට අර රූපලාවන්‍ය නැති වෙනකොට ඒක නිකන් නාස්තික දර්ශනයක්. උච්ඡේද දර්ශනයක් වෙනවා. ඒක නිසා ඒ කාමයට යන කට්ටිය කුණු කියනවා මේ බුදුහාමරව බලන්න බැල්මට. ඉතින් බුදුහාම කියන බැලුවට ඕකේ තියව භාවය බැලුවත් නැතත් ඕකම තමයි. සා කැන්වස් එක දැකපු දාසේ ආයි චිත්‍ර බලලා ඉවරයි. චිත්‍රය කියන්නේ කැන්වස් එකේ පහරන එකක් කියලා හිතා ගන්න ඕනේ. කැන්වස් එකේ කක්ක ගන්නවා. සංගීතය කියන්නේ නිස්සද්දතාවයේ කන කැම්බැල්ලයක්. ඉතින් ඒ වගේ අපිට නිස්සද්දතාවය තමයි අපේ ජාතික උරුමේ, ජන්ම උරුමේ. ඒක නැති කරන එක තමයි අපි කරන්නේ. ඉතින් ඒ විදිහට අපි අර ආපහු යෑමේදී ඒ අර මූලාශ්‍රය එහෙම නැත්නම් අපේ සැබෑ නිවහන කවදාවත් අපි අතහැරලා යන්නේ නැහැ. අපි අතරමැදි මේ ඇති දෙයකට කැන්වස් එකේ ඇඳලා තියෙන දෙයට සංගීතයට ප්‍රිය කරනකොට අනිවාර්යයෙන්ම නිසද්දායට වෛර කරනවා. ඉතින් එතකොට අපි නිවස බල ආපහු වෙන ගමනක් තමයි තියෙන්නේ. පිට ගියේ හිත නැවත අරමුණට එනකොට අරමුණ හරි කම්මැලි. ඒ කම්මැලිකම තමයි ප්‍රകൃතිය. අපි ඒක පනවගත්ත ප්‍රകൃතියක්. ඒක තමයි ඇසෙම්බලි ග්‍රවුන්ඩ්. ඒක තමයි අශෝකං විරජංකේ මං කියන්නේ. ඉතින් ඒ නිසා තවත් ඔපරේෂන් එකක් ළඟදී කරමුද? පිහින්තනින් කපලා දාන්න කියපන්. එහෙමයි ස්වාමීන් වහන්සේ. එතකොට ඔළුව වෙනම ඉච්චාම ඔළුවට පිරිසුදු වෙයි යට කැල්ල නැතුව. එහෙමයි ස්වාමීන් වහන්සේ. හරි. මේ ස්වාමීන් වහන්සේ ඊයේ තිබ්බ මේ වැඩසටහන ගැන පොඩි ගැටලුවක් තියෙනවා. ඒක ඉදිරිපත් කරන්න වෙලාවක් තියෙනවද? මදිද වෙලා. ස්වාමීන් වහන්සේ ඇත්තට මට ඒක හදිසියෙ මේ ඒක මික්සෙලාර් එකේ ඇවිල්ලා මම ජොයින් වුණේ අර සහ අපේ ওই සතිපාසලේ මිෂන් එකයි ගැන ඊමේල් එක ලියන අතර නිසා මට ඒක ලොකුවට ફોකස් කරන්න ඕනේ නැහැ. උනාට මට තේරිච්ච දෙයක් තමයි ගොඩක් අය ඔය දැන් කරුණාව සහ සතිය ගැන ගොඩක් අන්තිමට බැලුවම සාකච්ඡාව ගියේ. ඉතින් මට ඇති වෙච්ච ප්‍රශ්නයක් තමයි ඇත්තටම දැන් මට මේක වැරදිද දන්නේ නැහැ ස්වාමීන් වහන්සේ මේ ප්‍රකාශයේ වැරදි නම් නිවැරදි කරන්න මට හිතෙන්නේ දැන් අපි මේ ලෝකේ එක එක පුද්ගලයන්ට එක එක චරිත ලක්ෂණනේ තියෙන චරිත ස්වභාව වෙනස්. හැම කෙනෙක්ම කරුණාවන්ත වෙන්නේ සහ සමහරු හරි කරුණාවන්තයි. දැන් ඇත්තටම
මහරහතන් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේ ගත්තත් මම කියවලා තියෙන විදිහට මට දැනෙන්නේ සරියුත් මහරහතන් වහන්සේ කියන මහා කරුණ. එහෙම අපි හැම කෙනෙක්ම කරුණාවන්ත චරිත නෙවෙයි කියලා තමයි මට හිතෙන්නේ. රහත් උනත් අපේ චරිත ස්වභාව වෙනස් වෙනවා කියලා මට හිතෙන්නේ. මට දැන් මම කියවපු විදිහට මට හිතෙන්නේ අපේ චරිත ස්වභාවය අපිට අවබෝධ වෙනවා. අපි කවුද කියන එක. එහෙම නැතුව අපි හැමෝම කරුණාවන්ත පුද්ගල වෙනවා කියලා මට හිතෙන්නේ නැහැ. ඉතින් ඇත්තට දැන් මම උනත් එහෙම ලොකු කරුණාවන්ත පුද්ගලෙක් කියලා මට හිතෙන්නේ නැහැ. ඉතින් ඒ ගැන මට එහෙම පශ්චාත්තාවයක් නැහැ. ඒක ඉතින් මගේ ස්වභාවය මම ඒක ඇක්සෙප්ට් කරගෙන යනවා. ඉතින් මට දැන් ඊයේ ගොඩක් සාකච්ඡාවේ කියව කරුණාව සහ සතිය ගන්නන ආයත තිබියුතු කරුණාව ගැන පොඩ්ඩක් අර සාකච්ඡාවේ අන්තිමේදී කතා කරපු නිසා මට හිතුනේ මේ ඇත්තටම අපි මේ කරුණාව සතිය උගන්වන්න යනකොට කරුණාවට අනවශ්‍ය ප්‍රමුඛතාවයක් දෙනවාද? ඒ වගේ ප්‍රමුඛතාවයක් දිය යුතුද? එහෙම දෙනවා නම් අපි කොහොමද කරුණාවන්ත ගුරුවරු හොයන්නේ කියන මම දන්නේ මට එහෙම හිතුණා. ඔබ වහන්සේට ඒක ඉදිරිපත් කරන්න හිතුණා. ඔබ වහන්සේගේ අදහස් දැනගන්න. මම කතා කරපු එකේ ඉස්සල්ලාම මම දීපු පොයින්ට් එක තමයි මේ රිසර්ච් ආටිකල් එක මම ඊයේ මම දැක තාර ඔක්කොම ටික බෙදලා තියෙනවා. ඒකේ බික්කු බෝධි මට ලියලා තිබුණා ධම්මජීවයේ ඒ සතිපාසලට තාම කරුණා මෛත්‍රිය දාලා නැත්නම් හඳුන්වා දීපන් මෙන්න ආටිකල් එක කියලා ඉවලා තිබුණා. ඉතින් මම කිව්වා බික්කු බෝධිට අපි රැන්ඩම් ඇක්ට් ඔෆ් කයින්ඩ්නස් උගන්වනවා. ඉඳ ගන්නකොට කරුණාවයි මෛත්‍රියෙන් තමයි ශරීරයට ප්‍රේම කරලා ඉඳ ගන්න උගන්වනවා. හැබැයි සති සම්පජඤ්ඤයයි බයලජ්ජාව ඇති වෙන්න හේතුව. කරුණා මෛත්‍රිය නෙවෙයි. ඒක බුදුරජාණන් වහන්සේගේ සම්පජඤ්ඤ සූත්‍රයෙන් තමයි පටන් ගත්තේ. ඒ කිසි කෙනෙකුට වදින්නේ නැහැ. ඒකට ප්‍රධාන තනක් කරන් තියෙන එක ප්‍රසිද්ධියම කියන ආචාන් බ්‍රම් not only mindfulness but kindfulness කියලා. ඔක තමයි මුළු ටොරන්ටෝ කොන්ෆරන්ස් එකේම කෙරුවේ. ඉතින් මං කිව්වා මයිලගේ මේකක් ඇත්තේ නැහැ. මොකද මං අර මගේ මේ අම්මටත් වැඩි එක අත්තා තමයි නම දාලා තියෙන්නේ කරුණාරත්න කියලා. හරි වැරදි නමක් මට දාලා තියෙන්නේ. මයිලගේ ඇත්තෙම නැහැ. කඩෙන් ගිහලා ගන්නවත් මට කරුණාව ගන්න හිතෙන්නේ නැහැ. ඊට වැඩිය හොඳයි ලීලයි චම්බයි කමලයි රේකයි ඌර්බානුමතේ නයනයි සඳේකයි කරුණාට වැඩිය මම ප්‍රේම කරන්නේ. ඉතින් ඒක ඉදාන ඉඳලා තිබුණා. ඒ නිසා මට කිසිම දවසක බාධාවක් නැහැ මගේ භාවනා ජීවිතේ. ගෑනුමයි ළඟට ආවෙත් නැහැ. ඔය ලාලප්පන දාන පිරිමි එන්නෙත් නැහැ මයි කාට. දෙකක් අරපුවාම විලයට දෙකක් කැඩෙන්න මගේ භ්‍රමචර්යය රැකෙනවා. ඒකනේ රාජකාරුණත් මයිත් කාස්ට් කරන්න පුළුවන්. මයි ළඟ ඔය අනම්මනම් මොකක්වත් නැහැ. ඉතින් ඒක ගන්නෑ. මේක වවන්න හදන්නේ කරුණාව තමයි. ඉතින් මේ රිසර්ච් ආටිකල් එකේ තියෙන තුන එකට ෂාප් මයින්ඩ් එකයි අවශ්‍ය කරන්නේ. ඊට පස්සේ කරුණාව මකන්න එපා එන්න අරින්න කියලා මේ බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාවයි මහා ප්‍රඥාවයි සංසන්දනය කරන්නේ. ඉතින් මගේ නිගමනය තමයි හේනයාන බුද්ධ ආගම මහා ප්‍රඥාව අගය කරන අතර මහායාන බුද්ධ ආගම මහා කරුණාව අගය කරනවා. ඒ නිසා බෞද්ධයන්ගේ 97ක් මහායානි. 3ක් විතර තේරවාද කට්ටිය ඉන්නවා. mind your own business be mindful කියලා. ඉතින් ඒක හරි sharp. ඒක හරි මේ සැර වැඩි කියලා මට දයා සමර්තුංග ලියලා තිබුණා මේ බද්රගේ හස්බන්ඩ් සංශේක සැර වැඩි කාට හරි කියන්නේ. ඉතින් මම කිව්වා මම බේරිලා ඉන්නේ ඕකෙන්. අනුන්ගේ සීනි කිරන්නේ නැහැ. ඒ කවුරු ඇවිල්ලා කියනවනේ මම අහගෙන ඉන්නවා. හැබැයි කරුණාවෙන් නෙමෙයි මම උත්තර දෙන්නේ. ඉතින් ඒක නිසා මට ගමනක් තියෙනවා. මට මේක ලෝකෙට කියන්න ඕනේ. ඒක තමයි සතිපාසලේ මිෂන් එක. ඒකට පේන්න ඕනේ මේ ලෝකයා යන්න හදන්නේ මේ ආලවට්ටමේ. හොඳ ගමනක් තියෙනවා. ගමනක් කියන්නේ පලාතක විහිදෙන හැබැයි ගමනක් ඇත්තටම නෑ ඕකේ. ඉතින් ඒක නිසා ඒ කරුණා ප්‍රඥාව දෙක කියනකොට මේ කරුණා ප්‍රඥාව දැන කියනකොට සමන්තපාසාදිකාවේ 67 වෙනි පිටුවේ මං හිතන්නේ. ඒකෙදී අටුවාචාර්ය වහන්සේ ප්‍රශ්න කරනවා භගවතා ඥානතා පස්සතා නැහැ. ඒක 아무තු ක්‍රමයකට යන්නේ. තේන සමේන භගවා වේරංජායන් විහෙරති නලේරු පුචිමන්ද මූලේ කියලා අටුවාචාර්ය වහන්සේ ප්‍රශ්න කරනවා. ඒ බුදුහාමුදුරුවෝ වේරංජාවෙත් ඉන්නවා නලේරුනවා යක්ෂයෙක් අරගත්ත ගොරක් ගහක් මලත් ඉන්නවා කියලා දෙකක් ලියලා තියෙනයි කියලා අහනවා. ඇඩ්‍රස් එක ලියනකොට අපි මීත්‍රිගල නිස්සන්න වනේ කියලානේ කියන්නේ. ඇයි මීත්‍රිගල නිස්සන්න වනේ විතර දෙකම කියන්නේ? කිලිම මීත්‍රිගල කිව්වනම් හරිනේ. අපිට ඇති ඒක. නමුත් නිස්සන්න වනේ කිව්වොත් අපිට ඇති. නමුත් පිටරට ඉඳලා ලියුමක් කරනකොට මීත්‍රිගල කියන්න එපායි. ඉතින් ඒකල විස්තර කරනවා මීත්‍රිගල කියලා කියන්නේ නලේරු මේ වේරංජාව කියලා කියන්නේ මහා කරුණාවෙන් බුදුරජාණන්සේ පින්ඩපාතේ වඩන තැන. නලීරු පුච්චමන්ද මූලයේ කියලා කියන්නේ ප්‍රඥාවෙන් නැවත කියලා වාඩි වෙන කැලේ. දෙවියන්ට මනුස්ස කැමති නම් බුදුරජාණන් වහන්සේ කැලේට යනවලු. මනුස්සයන්ට කැමති නම් එළියට යනවලු. බඩ බොක්ක පුරවන්න ඕන නම් මහා කරුණාව. ප්‍රඥාවට වැඩ ගන්න ඕන නම් නලීරු පුච්චමන්ද මූලයේ කැලේ. කරුණු 8ක් 10ක් පෙළ ගස්සලා තියෙනවා.
ඒක අනුලා ලියලා තිබුණා. කරුණාය උපගමන ප්‍රඥාය අපගමන. ප්‍රඥා උපගමන කරුණාය අපගමන. ඒ විවේකයේ සඳහා අපව එන්න ප්‍රඥාව තියෙන්න ඕන. කරුණාව තිබ්බොත් අපි හැමදාම ගණයා කෙරේ කුලයා කෙරේ බැඳලා ගමට නගරයට බැඳලා ඉඳී. ඉතින් ඒකට පොයින්ට් එකක් හදලා තියෙනවා කොන්ස්පිරසි තියරි එකේ. ඒක මම ඉතින් හරියට කියුනේ නෑ ඊයේ. මිනිස්සයා සිටිසන් කෙනෙක් කරන්න හදනවා. පුරවැසියෙක් කරන්න හදන්නේ. ඉතින් ගමේ ඉපදිච්ච අපි බයියෝ අපි මොකටද පුරවැසියෝ වෙන්නේ? අපේ ගමේ ගතිය හොඳයිනේ. අපි කියන්නේ සිටිසන් කරන්න හදනවා. පුරවැසියෙක් කරන්න හදනවා. පුරවැසි ඉන්නට යන්න තැනක් නැහැ. ඊට වැඩි පුරයකට යන්න ඕනේ ඒගොල්ලෝ. ඉතින් කොළඹපුරේ රැයට නගරේ සිරිපුර වාගේ ප්‍රීති සාගරේ ගෑනු රෙදි උස්සගෙන නටනවා. බීලා. ඉතින් ඕකද ඉල්ලන්නේ. ගම් වල ඉව නැහැ. ඉතින් මොකටද මේ ගමේ දරුවෝ සිටිසන් කෙනෙක් කරන්න හදන්නේ? කාගේද මේ න්‍යාය පත්‍රය? කාගේ සුභ සිද්ධියද මේ කම්පැනි එක ෆැක්ටරි එක වැඩ කරන බයියෙක් හදන්න හදනවා. දැති රෝදයක දැත්තක් හදන්න. ගමේ කොල්ලෙක් කොච්චර ලස්සනද? ගමේ කෙල්ලෙක් කොච්චර ලස්සනද ගමේ? මේ සිටිසන් කියන නම පුරවැසියෙක් හදන්න හදනයි කියන ශිෂ්ටාචාරයෙන් නොදකින් නොපතන් නොදොමකින් මම ප්‍රසිද්ධියම කියනවා. ඉතින් ඔය ඊයේ තිබුණ කොන්ෆරන්ස් එකේදී මේවා කියන්න අමාරුයි. හැබැයි මට ආරාධනා කරනකොට ඔක්කොමලා දන්නවා මං කිව්වොත් කියන්නේ ඔච්චරයි කියලා. මම කවදාකවත් මම වෙන දෙයක් කියන්නේ නැහැ. මම මගේ ආටිකල්ස් ටික ඔක්කොම ඊයේ ඇරියා. සති සම්පජඤ්ඤ සූත්‍රය ඇරියා. මම බ්‍රිස්බේන් වල කරපු රිට්‍රීට් එකේ ගිය පාර ඕකමයි උනේ. ඒක අපි සතිපාසලේ තේමා ගීතෙට දැම්ම සතිය කොන්ස්පිරසි එක තමයි සම්පජඤ්ඤ. සතිය ගෙනියන්නේ සම්පජඤ්ඤයට. ඒ සම්පජඤ්ඤය නෙවෙයි උගන්වන්නේ. සම්පජඤ්ඤය කියන්නේ මහා කරුණා ප්‍රඥාව. හැබැයි ඒත් එක්කම කරුණාව තියෙන්න ඕනේ. නැතුව බෑ අම්මා කෙනෙක් නැතුව තාත්තට විතර පවුල් කන්න බෑ. හැබැයි අම්මට ඉස්සර වෙන්න දෙන්න ඕනේ නැහැ. අම්මා වෙන්න ඕනේ මම මේව කිව්වත්. අද කෙලුනේ ඔන්න ඔතන තමයි. අද කෙලුනේ ඔන්න ඔතන තමයි ඇත්තෝ දකිත්වා කන් ඇත්තෝ අසත්වා අනේ බුදුබණ තේරුම් ගනිත්වා ඒ ඔය පැත්තට ඉස්සරෙන් දුන්නොත් ඉතින් ආය හොදලා ගන්න ගුවක් ඉතුරු වෙන්නේ නැහැ. ඒ නිසා තනි අලියා හොඳයි. කග්ගවිසාන සූත්‍රය හොඳයි. ඉන්නවනම් බඳිනවනම් උන රාජිකාවගේ කෙල්ලෙක් බැඳනනම් හරි. මොකද කරනව නැහැ. මං ඒ දවස්වල සෑහෙන්න හෙව්වා. හැබැයි අර වැරදි ක්‍රමයට හෙව්වේ මාත් කරුණාවෙන් හෙව්වේ. ඒකට හරි ගියේ නැහැ. හරි ගියේ නැති එක ගැන මං සන්තෝෂ වෙනවා. ඒ නිසා බොයි කියන දේවල් කාටවත් කියන්න නැතුව හිටපන් රාජිකාව උඹට සෞඛ්‍යයට හොඳ නැහැ ඕක. මට ප්‍රශ්නයක් නැහැ. මං ඕක දැන් කියලා මං ඒ පැත්තට හංවඩු ගහිලා තියෙන්නේ. ඒක දන්නවා කියනකොටම දන්නවා මේ මනුස්සයා ඉන්නේ මේකට කියලා. ඒකට එන්න මට දැන් ඇමියුනිෂන් හම්බ වෙනවා. මට ඒකට සාධක හම්බ වෙනවා. කවදාරි ලෝකේ තේරුම් ගන්න ඕන ඔය ආලවට්ටමින් ජීවත් වෙන්න බෑ. ලෝකේ කියන්නේ සාදපරුස දෙයක්. අපි ඒකට ප්‍රඥාව පාවිච්චි කරන්න ඕනේ මහා ප්‍රඥාව. එතකොට ඒකට ලීසි දාන වගේ ලුබ්‍රිකේෂන් දාන වගේ මහා කරුණාව අවශ්‍යයි. හැබැයි ප්‍රඥාවෙන් ඉස්සරහට ගියොත් කෙලවර කරන්න පුළුවන්. කරුණාව ගියොත් එකතන කරකිනවා කියන එක තමයි. ඉතින් ඕනම කොන්ෆරන්ස් එකක් තියෙන්නේ උතන් තමයි. කොන්ෆරන්ස් වලට ගිහිල්ලා බලනකොට තේරෙනවා ඒගොල්ලෝ එන්නෙත් ඔය අදහසින්මයි කතා කරන්නෙත් ඒ අදහසින්මයි යන්නෙත් ඒ අදහසින්මයි වෙනසක් නම් වෙයි කියලා හිතන්න එපා. ඉතින් ඒගොල්ලෝ හිතන්නේ මේ අපිට මේ ප්‍රඥාවෙන් කතා කරන එකට වැරදිලයි කියලා. එයා සරපරුසයි. එයා මේ ඉදිරිපත් කිරීමේ ක්‍රමයේ තේරෙන්නේ නැහැ. ඔහේ නිකන් අතනින් මෙතනින් කතා කරනවා. අරගොල්ල බොහොම ලාලිත්‍යයට වචන දාලා ප්‍රොනන්සියේෂන් දාලා ග්‍රැමර් දාලා hina වෙලා ඒක ඉතින් මම කොහමද මුළු එකම අහගෙන හිටියා ඊයේ. මුළු එකම අහගෙන හිටියා කොමියුනිකේට් වෙනවා. යමක් කොමියුනිකේට් වෙනවා. අපි ලැබෙන 13 වෙනිදා යනවා ජාතික අධ්‍යාපන ආයතනයට ගිහිල්ලා කියලා දෙනවා මම එදා සැරෙන්න කිව්වා මට පැයක් දෙන්න කතා කරන්න මේ තියෙන කුමන්ත්‍රණේ මේ තියෙන මේ බොරු සෝබනේ අධ්‍යාපනයේ මේ කිසිම කොමියුනිස්ට් ධර්මයක් උගන්වන්නේ කිසිම ගැමි අගයක් නැහැ කිසිම බයලජ්ජාවක් නැහැ ඔක්කොම පන්ති කාමරයට ගෙනලා නගරවැසියෙක් හදන්න හදනවා සිටිසන් කෙනෙක්. එතකොට මුස්ලිම් ආගමකට තැනක් නැහැ අධිරාජ්‍යවාදයේ විතරමයි. ඉතින් මේක කරන්නේ මිනිස්සු කෝටි කීයක් වියදම් කරලා තියෙනවද? ඒකට කියන්නේ soft power කියලා. රජයක් යුද්ධ කරලා රටක් දින ගන්න එකට ඒක ගිනි අවි වලින් කරන්නේ. ඒ අතරමැද ස්කෝලර්ෂිප්ස් දීලා නීති හදලා බැංකු හදලා ජනමාධ්‍ය හදලා
දේශපාලනේ හදලා රූපලාවන්‍ය හදලා ඒකෙන් වට කෙරුවට පස්සේ අධ්‍යාපනයෙන් ඒකට තන දුන්නාට පස්සේ මොක්කාටවත් බේරෙන්න බෑ. මොක්කාටවත් බේරෙන්න බෑ. කියවන්න නීල් ෆර්ගිසන්ගේ Economics of History of Economics එයා කියනවා 6 detrimental trends කියලා. මේ 6න් තමයි ලෝකේ පාලනය කරන්නේ. දැන් නීල් ෆර්ගිසනුත් අහුවෙලා ඒකට. ඉතින් පුත්‍රජානනාංශ මේ ගිය ගමනේදී රජගුරුලෙන් බැහැලා බිමට ඇවිල්ලා හිඟන්නෙක් වගේ ජීවත් වෙන ගමන් මේ කුණුහරුප මොකුත් නැතුව දේශපාලනට අහු වෙන්නෙත් නැතුව පුරවැසියෙක් වෙන්නෙත් නැතුව ඒකයි ප්‍රධානම දේ බුදුහාමරගේ කැලියට ඵලයන් කියනවා වනචරවයන් කියනවා වනචාරි වෙච්චාම නිකන් ඉතින් ඒක කරන්න ඔක්කොටම බෑ මොකද නගරවැසියා තමයි රට පාලනය කරන්නේ නගරවැසියා තමයි නීති හදාන්නේ නගරවැසියා තමයි බැංකු කරන්නේ නගරවැසියා තමයි පුවත්පත් කලාව නගර තමයි මේ ගෑනු වේසියෝ කරන්නේ. ඉතින් ඒ මනසට ඒක නැතුව බෑ. ඉතින් ඒක අපි දැනගෙන අපිට තේරෙනවා අපිට ඔයගොල්ලෝ එහෙම නැටුවට ඒගොල්ලන්ගේ පත්තජිය පවත්තන්න එහෙම වුණාට අපි ඒ කැඳ ඇලියට හාල් මිට දාන්න ඕනේ නැහැ. අපි ඕන කැඳ ටිකක් බොනවා ඉතින් බන්නේ නැහැ. ඊ මන්නේ නැහැ. මම දැන් හොඳට කැඳ බීලා තියෙනවා. බුදුහාම කියතේ හැම කාපන් උගුල ගස ගන්න එපා. ඔය හැම කාපන් ඔය නගරවැසිය හදලා තියෙන හොඳ රසමසවුල කාපන්. හැබැයි උගුල ගස ගන්න එපා. උඹේ යතේ තුවාල නැත්තම් වසභාජනකින් ජට කමක් නැහැ. ඒ තරම් බුදුහාමුදුර ප්‍රවුඩයි. ඒ තරම් බුදුහාමුදුර අපි වගේ ගමේ කොල්ලන්ඩ ඔක දැනගන්නත් අවස්ථාව දීලා තියෙනවා. දැනගෙන ඔය යවුලෙන්ම ඔවුන්ම තනන්න උගන්නන්නල් තියෙනවා. ඒ තමයි අපේ අහිංසකමක් තියෙනවා. අපි නිවනොත් දකින්නවා. අපි පාරක් තියෙනවා. අපි කියන දේ නරක කියනවා. ඉතින් ඒක මම හිතනවා සතිපාසලේ තේමාව වෙයි. නිස්සරණ වනේ තේමාව ඒක නෙවෙයි. නිස්සරණ වනේ තේමාව Taman නිවන් දකින්න එක. මේක එහෙම නෙවෙයි. ඒක කියන්න ඕනේ ලෝකයට මේ මෙච්චර ලස්සනට ප්‍රසිද්ධව මේ වැඩේ කෙරුවත් ඕක බොරුව. සත්‍ය ජය ගන්න තනි වෙන්න ඕනේ බව හැබැයි අභීතව ඉදිරියට ප්‍රකාශ කරන්න බය වෙන්න එපා. ජනමාධ්‍ය උඹ ගහයි ප්‍රශ්නයක් නැහැ. අපිට ජනමාධ්‍ය ඕනේ නැහැ. හැබැයි මමත් දැන් ටිකක් නළුවෙක් වගේ ඊයේත් මේ මම ඒකටම කිව්වහම මොකද ඉතින් රැවුල කැපුවා. කියන්නේ ඉස බාගත්තා. හොඳ නෑනේ. පේන්න හිටියා. සෙල්ලන්නේ නෑ. ඒවා තන්නේ කර කොමන්ටන මම දන්නවා. තන්නේ කර විශාල ප්‍රෝඩා. ඉතින් මම ඒව කරලා තමයි නිකන් ওই වගේ මහා විශාල සම්මන්ත්‍රණයට යන්නේ මාත් පොඩි කැපකිරීම වගේක් කරනවා. ඊයේ නෙමේ පෙරේදා අපේ මේ The Buddhist channel එකෙත් පැයක වැඩසටහන මම පෙනී හිටියා දෙවෙනි වතාවටත්. අද ලැබෙන අද හෙට ඉඳනේ හෙට යනවා තව එකක්. ඒකේ ඉඳලා මම එන්නේ. දැන් ආරාධනා කරලා තිනවා ඊට පස්සේ ආයෙ ආටිස්ලා අඳුනලා දෙන වෙලාවක් එනවා. දැන් 16ක් විතර කරන්න ආටිස්ලා අඳුනලා දීලා ආයෙ ආවොත් ආයෙ ස්වාමීන් වහන්සේ අඳුනන ඒකල ඒගොල්ලෝ අඳුනලා දුන්නා මම පැත්තකට වෙනවා. ඒ වගේ 30 52ක් හදනවා. ඒ අතරමැද හදපු වීඩියෝ ටිකත් ඔක්කොම අපි මේ බෞද්ධයකේ දානවා. ඊයේ විදුර කතා කරලා කිව්වා එයා ගත්තයි කියලා ලයිසන් එක මේ ඩයලොග් ලයිසන් එක ඊට පස්සේ ඒගොල්ලෝ POTV නෙවෙයි අපිට එන්නේ කිව්වා ඇවිල්ලා සතිපාසල මම කොඹලට ටීවී එකක් කරන් දීලා ඔක්කොම කෙරුවට සතිපාසල ප්‍රොමෝට් කරන්නේ හරි POTV නෙවෙයි දැන් අපි යනවා කියලා. ඉතින් ඒ වගේ දැරකට අපි යනවා. භයානකයි. අපි යන්න හදන්නේ ආයෙත් කරනවා පැත්තට යන්න හදන්නේ. හැබැයි පණිවිඩේ තියෙන්න ඕනේ කොපුවේ දාන්නේ කඩුවක් වගේ. කොපුව නෙමෙයි කඩුව කියන්නේ ඇදලා ගත්තොත් එකෙක් කපන්න නැතුව ලේ දකින්න නැතුව ආයෙ දාන්නෙත් නැහැ කොපුවට. ඉතින් ඒ නිසා ඔබ කියන කතාව ඇත්ත. හැබැයි ඔබ පරිස්සම් වෙන්න මම ඔන්න හොඳින් කිව්වයි කියලා හිතේ තියාගනි. එහෙමයි ස්වාමීන් වහන්සේ. නෑ මට තිබ්බ ගැටලු දැන් අපි සතිපාසලටත් දුක අදාළ කරගත්තොත් කියන කාරණේ නිසා තමයි මම හිතුවේ ඔබ වහන්සේගෙන් ඒක ඉස්පත් කරනවා කියලා. ඒකෙදී කිව්වා පෙරේදා මේ පිරිවෙන් අධ්‍යාපනය කරන ස්වාමීන් වහන්සේ පිරිවෙන් අධ්‍යාපනය සඳහා අපිපත් කරා උප අධ්‍යක්ෂකවරයෙක් ඒ පිරිවෙන් අධ්‍යාපනයේ ඉන්න. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ කියනවා බලයක් තියෙනවා නම් හැකියාවක් තියෙනවා නම් ස්වාමීන් වහන්සේත් එන්න පිරිවෙන් අධ්‍යාපනය කරන්න නැත්තම් මිනිස්සු ඕක දානවා. ඔය කරුණාව ඉස්සරහට දාලා ආලවට්ටම දාලා මේ සතිපාසලේ තේමාව වෙනස් කරනවා. ඒක රජෙන් බලාපොරොත්තු වෙන්න බෑ. ඒ නිසා ඔබ වහන්සේ චන්ද්‍රරත්න හැමරගෙන මත් කිව්වා. කවුරු හරි නිලයක් දෙන්න අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ පිරිවෙන් අංශයෙන් දෙන එක ලේසි කිව්වා. සතිපාසල නියෝජනය කරන්න මේකද මේ තේමාව කඩන්න එපා. මේ ඉන්න සතිපාසලේ ඉන්න කිසි කෙනෙක් ඔක තේරුම් ගන්නේ නැහැ. ඒගොල්ලෝ හිතනවා මේ වගේ ජනමාධ්‍ය වැඩ කරනකොට කරුණාව එන්න ඕනේ කියලා. ඉතින් මට පේනවා එහෙම අවශ්‍ය නැහැ.
එහෙම නොකියන එක තමයි සතිපාසල තියෙන විශේෂත්වය. ඒක තමයි අපි ලෝකෙට දෙන පණිවිඩය. ශ්‍රී ලංකාවෙන් අනිවාර්යෙන් පණිවිඩයක් තියෙනවා. ඊයේ පොඩ්ඩක් එකේ තේරුණා. කාටත් තේරුණා ලංකාවේ වැඩේ ප්‍රොෆවුන්ඩ් කියලා. ලංකාවේ වැඩේ දුරදිග යනවායි කියලා. ලංකාවේ වැඩේ ලංකාව වගේ දෙයක කරන්න බාධාවකුත් නැහැ කියලා. ඉතාමත්ම සංකීර්ණ අධ්‍යාපන ක්‍රමයක් තියෙන්නේ. මොකද අපිට පිරිවෙන් අධ්‍යාපනය කියලා අනන්‍යතාවයක් තියෙන ක්‍රමයක් තිබුණා. ඒක විනාශ වෙලා නැහැ. විනාශ වෙලා. හැබැයි විනාශ වෙලා නැහැ. අපිත් ගියේ ඔය සංකර අධ්‍යාපන ක්‍රමයේ අර්ථේ. එච්චර විනාශයක් උනේ නැහැ. අපි මේ විකල්පේ ගේන්නේ. ධම්මජීවයි මේ විකල්පේ ගේන්නේ. මම 100%ක් වනිදා අධ්‍යාපනය ඉගෙන ගත්ත මේ නුවර ගමක ඉපදිච්ච බයියෙක්. මට මේ වගේ කරන්න පුළුවන් නම් මම ඒ රජයට කියනවා රජෙන් කරන්න පුළුවන් උපරිම සේවය මට වෙලා තියෙනවා. මම මේක දෙනවා. මේක UN එකට යන්න ඕනේ. මේ චීන සෝබනෙත් එක කොරෝනාවට උත්තරයක් නැහැ. මේ චීන සෝබනෙත් එක අද තියෙන විකාර ආර්ථිකයට උත්තරයක් නැහැ. මේ කියන සෝබනයත් එක්ක ඔය ලෝකේ හදන්න සමාජ ධර්ම උත්තරයක් නැහැ. බුදුරජාණන් වහන්සේක උත්තරයක් තියෙනවා අමාරුණාට. ඒ නිසා අමාරුණයි කියලා සුළු පිසක් දන්නවා කියලා ඒක පුංචි කරන්න යන්න එපා. අපි ඒක කොඩියක් ගත්තා වගේ, දජයක් ගත්තා වගේ, පතාකයක් ගත්තා වගේ අරගෙන යන එකයි කරන්න තියෙන්නේ. ඉතින් ඒකේ පොඩි ඉඟියක් සමස්ත මේ සාකච්ඡාවේදී ඇඟ වුණා. ලංකාවේ මොඩල් එක දැන් හොඳටම ප්‍රොෆවුන්ඩ් ඉන්ටර්නැෂනල් ඇතුළටත් ගිහිලා තියෙනවා පැතිරලත් තියෙනවා තව තැනකට පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ තව තැනකට තව රටකට මොඩල් එක ගන්න පුළුවන් තරමට යන්න පුළුවන් බව ඒ ටික මට කරන්න බෑ. හැබැයි රටේ මේක තහවුරු කරන එකට නම් ළඟදිම ඒ වගේ වැදගත් පියවර දෙක තුනකට යෝගය ඇවිල්ලා තියෙනා වගේ පේන්න තියෙනවා. ඒක මේ රාජිකාට නෙවෙයි මම මේ කියන්නේ අනික් අයටයි. සාමාන්‍ය ලංකාවේ තෑග්ගක් දෙන්නේ හොරෙන් එයාට විතරයි. ඒක එල්ලන්න විතරයි එහෙම කරන්නේ. මොකද ලංකාවේ දෙනවනේ ප්‍රසිද්ධ. නෑ තෑග්ගක් කියලා කියන්නේ එහෙම නෙමෙයි නිකන් මොනවද කියන්නේ මට තේරෙන්නේ නැහැ. මේ gift එකක් සායනස් gift එකක් දෙනකොට අපි දැන් අපි බුලත් හුරුල්ලක් දෙනකොට දෙන්නේ සායනස් දන්නවා මම ගන්නවා කියලා මම දන්නවා දෙනවා කියලා. මෙහි වෙස්ට් එකේ තියෙන සායනස් එහෙම් පිටින්ම මේ ඒ gift එකට වැඩිය fabrication එක ඒකේ wrapper එක more expensive and more glossy. ඒක කේවනද කියන ගොම්බිට්ටක් හරි කවන්නේ පොලිතින් එක ඔතලා දුන්නා නම් ඒකලේ නියුට්‍රියන් කන්ටෙන්ට් එක ගහන්න ඕනේ. ගොම්බිට්ටක් තියෙන්නේ මේ දෙන්නක් දාන ලද්ද. නැත්තම් ගොනෙක් දාන ලද්දක් ඕන මාකට් එකක් තියෙනවා. ඒකට ඒක හරිම sad. ඒ කියන්නේ දැන් අපේ දැන් ඔය මේ මොනවාද ආයුර්වේදික ප්‍රොඩක්ට්ස් තියෙනවද නේද? ඒවා ගොඩාක් කල් තියෙනවා. බොහෝ කල් තියෙනවා. ඒවා එක්ස්පයර් වෙන්නේ නැහැ. අපි sadly වෙස්ට් එකේ එක්ස්පයර් වෙනවා. sadly අපි වෙස්ටර්න් මොඩියුල් එක අරගෙන ටක් ගාලා එක්ස්පයරි ඩේට් එකක් ගහනවා. නැත්නම් අපිට ඇක්සෙප්ට් කරන්න බෑ ඒක. අනිත් එක තමයි පරණ පොල් තෙල් කියලා කියන්නේ මේ ඒක වටිනකම වැඩිට වැඩි සායනහංශ ඒක හැම දෙයකම බඩේ අමාරුවට බඩ යන්නේ නැති එකට බඩ යන එකට උන්නට හෙම්බිරිස්සාවට කක්කල් කැසට නියුමෝනියාවට හැම එකටම ඖෂධයක් තමයි වීදුරු බෝතලයක හරි වීදුරු බෝතලයක දාලා තියෙන පරණ පොල් තෙල්. පරණ පොල් තෙල් කියන්නේ 10 years and more. ඉතින් මේක එක්ස්පයරි ඩේට් එකක් නෑ. ඒක අවුරුදු 50ක් 60ක් තියන්න පුළුවන්. ඒක පරණ වෙන්න ඖෂධ ප්‍රමාණය වැඩි වෙනවා ඒකේ. ඉතින් මෙන්න මේ කන්ටෙන්ට් එක වෙස්ට් එකට ගිහිල්ලා නෑ. නෑ ගිහිල්ලා තියෙන්නේ උන් මකනවා අපිව නසනවා. මුන් දන්නවා මේ 18 මාසික ඔස්කස් වල තමයි වැඩේ තියෙන්නේ. අඩුවෙන් ළමයි හම්බ වෙනවනම් හොඳයි. පොල් ගහ වුණා දෙවිඩි නම් ඉක්මනට පැල ගන්නවනම් හොඳයි. ඉතින් කාපු එක මරනවා කියලා ආන දෙයක් ඇව්වා කාලා වැඩි කල් ඉන්න බෑනේ. පරණ මිනිස්සු කෑවේ 4 මාසෙ වී. මේ මිනිස්සු අවාගෙන ඒක තියාන වලව්වේ කන්නේ ඒක. එනමුත් අන්න ඔය 18 මාසේ නෙවෙයි 3 මාසේ 3 මාසෙ තමයි කෑවේ අපි. දැන් ඔය දවස් 45න් කපලත් ඉවරයි. ඒව තමයි දැන් දෙන්නේ. ඉතින් මං ඇහුවා අපේ මෙයාගෙන් මේ අපේ මාංකොට්ටේ අධ්‍යක්ෂක ඌ අවාගෙන කන්නේ අර පරණ වීජාදී. කුඹරට බහැලා ඌ කවදාකවත් කාර්යකවත් ගන්න නැහැ. අපේ සාරසභාව හිටියනේ. මොකද උඹ කරන දේ බලපන්. ස්වාමීන් වහන්සේ ওই මට්ටමට ජාතිල කවන්න බෑ. ජාතිය දෙන්න ඕනේ බතල කොට 242 වීජාතිය. මුසල් මෙච්චර ගාණක් හම්බ වෙනවා. පොහොර දාපු ගාණ්ඩ හම්බ වෙනවා. ඉතින් මම බබාගෙන කන්නේ එක මගේ පවුලට විතරයි. ඒක දෙවරද්දිරි හරි, පච්ච පෙරුමාල් හරි, කුරුළුතුඩ හරි පොඩ්ඩයි වී හම්බෙන්නේ. ඉතින් ඒක වෙස්ට් එකේ තාම කෙරෙනවා. රජපෞල් වල ඒක කෙරෙනවා. ඒ සුල්තාන්ලා ඒක කරනවා. ජනයාට දෙන එක තමයි රිසර්ච් එකට යන්නේ.
ඉතින් අපිට ඔය කැලේට ගියාට පස්සේ මොකක්වත් අදාන්න නැහැ. කෙසේ නමුත් වෙස්ට් එකේ තියෙන අඳුරේ විතරයි. ඒගොල්ලෝ ඒක තමයි අර ඒ කියන්නේ මේ බොල් දේ තමයි රියැලිටි කියලා මේ අපිට මේ මොනවාද ඔබ්බන්න හදන්නේ. ඔබ්බලා ඉවරයි. ආ ඔබ්බන්න හදන්නේ නැහැ. ඔබ්බලා ඉවරයි. දැන් අපේ කට්ටිය උන්ට ඔබ්බන්න හදනවා. මේ කියන්නේ එංගලන්තෙට ගියාම අපේ උන් සුද්දන්ට වැඩි. ඇමරිකාට ගියාම මටත් ඉංග්‍රීසි උගන්නන්න එනවා. ඒක කව කරගෙන තමයි අර මේ කයින්ඩ්නස් කියන එක දාන්නේ. ලොස් ඕවර් එක. අපි ලොස් ඕවර්. කියන කයින්ඩ්නස් එක තමයි විරුද්ධත්වයක් නැහැ. නමුත් ඒක මහා ප්‍රඥාවට තියෙන තැනේදීත් එක මහා කරුණාව පස්සට තියාගෙන යනවා කියන එක ස්පියර් හෙඩ් ඇට්මොස්ෆියර් මේ කියන්නේ ඇරෝ හෙඩ් ෆෝමේෂන් එකේ තියෙන. මෙතන තියෙන කටින් එජ් එක. ඊට පස්සේ ඒක පවත්තන්න මයිට් කරුණාව ඕනේ. ඒකට මම නටන්න ඕනේ කාගේ ළඟ තියෙනවනේ. ඒක ඉන්බිල්ට්. ඉතින් මම කරන්නේ අරක ආයෙත් වැඩි පොඩ්ඩක්. ඒ නිසා පොඩ්ඩක් දෙකක් අනින්න වෙනවා. නැත්තම් මේතිකල ඔය මේ යන ක්‍රමේ කරන්න බෑ. මේකට ඇවිල්ලා බෝධි පූජා තියන්න හදයි, චෛත්‍ය හදන්න හදයි. මේකේ নানা ප්‍රකාර නටන්න එනවා. දෙකක් කිව්වහම ඔන්න බෑනේ මේ ස්වාමීන් වහන්සේට කිසිම කැක්කමක් පිරුමක් නැහැ. මේමයි කිය. මම කියන එකත් කියනවා. කිසිම තැනක එන්න බෑ බුදු පිළිම හදාන්න. කිසිම තැනක එන්න බෑ බෝගස් හදාන්න. බෝධි පූජා තියන්න එපා. උඹලා කරගනින්න මම එන්නේ නැහැ. මොකද මම දන්නවා එතකොට ලොකු සාංශ කිව්වේ අක්කර ගණන් පහන් පත්තු කරන අක්කර 3 4 යෝගාවචරේ කොහොමද ඔළුව බේරගෙන ඔන්න ඔය නම කුටියලා භාවනා කරලා ලිමක් ලෙල් දානික පණ්ඩිත සාංශේ දීර්ඝායුෂ වේවයි කියලා. ඉතින් කිව්වනම් එහෙම ඒගොල්ලෝ තරහ වෙනවා. ඉතින් ඒක බුදුජානක කිව්වේ මේ නටන නාඩගම් කරන කට්ටිය මාව පූජා කරන්නේ තමන්ගේ බණ භාවනා කරන එකන මට පූජාව කරනවා කියලා පිරිනමන පාණ්ඩිතලා කිව්ව එක බුරුමේදී නැවත නැවතත් කියනවා. ලංකාවේදී එහෙම කියන්න වික්ත ප්‍රතිබල කටහඬක් දැන් නැහැ. මොකද පිම්පෙට්ටියට තියෙන ආසාව. රාජිකම්බට ඔය වැඩ නැහැ මොනවත් දෙයක් කාලා බුදිය ගනි. එහෙමයි ස්වාමීන් වහන්සේ මම මේ ධර්මචාරණී මෑණියන්ට වාර දෙනවා මයික් එක. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. තාක්ෂණික දෝෂයක් නිසා කලින් ඔව් මෑණියන්ට රිදෙනවා නේද ඔය කියනවා. අපි ස්වාමීන් වහන්සේ මෑණියන්ට රිදෙනවා නේද මං අනම්මනම් කියනකොට. නැහැ ස්වාමීන් වහන්සේ. මට මතක නැහැ මූණ මොකද්ද කියලා. බෝධි පූජාවලට නෑනේ ස්වාමීන් වහන්සේ. හරි නැති වුණාට මං ඉතින් අහුවෙච්ච වෙලාවක මේ කන මිරිකන්නම්කෝ. අවසර ස්වාමීන් වහන්සේ මේ කලින් තාක්ෂණ දෝෂයක් නිසා අපිට මේ ගයනි දේවප්‍රියගේ කමටහන මේ පිළිතුරු ලබා ගන්න බැරි වුණා. ඔබ වහන්සේගෙන් අවසර ඉල්ලනවා ඒ කමටහන නැවත ඉදිරිපත් කරන්න සහ දැන් අපිට අත් දෙකක් එසවිලා තියෙනවා ස්වාමීන් වහන්සේ. ඒ තුනටම ප්‍රතික්ෂේප කරන්න නම් මේ වෙලාවේ මොකද දැන් අපි 9:00 පැනලා තියෙන පැය දෙකක් පාඩි වෙලා ඉඳලා තියෙනවා. ඒ නිසා මෑනියෝ මොකක් හරි සුදුසු පිළියමක් කරන්න අපිට ආයෙ කවද්ද වෙලාවක් හම්බෙන්නේ 10 වෙනිදා පටන් ගන්නවනේ. මෑනියෝ දන්නවා 10 වෙනිදා අපි සංඝයාගේ වැඩසටහන පටන් ගන්නවා. එහෙමයි ස්වාමීන්. නැත්තම් 10 වෙනිදා නැත්නම් 11 වෙනිදාට දාගන්නේ තදේ 10 වෙනිදාට ලේසි මොකද 11 පටන් අර ගන්නවා 11ට ලේසි මොකද හුඟ දෙනෙක් ලියන්නේ නැහැ එදාට. අන්තිකේ පරණ පුරුදු කෙනෙක් ලියන එකත් මේ ලියන්න පුරුදු නැයට හොඳයි. ඉතින් අද 9 ඉඳලා 11ට කල් දාන්න වෙච්ච එක ගැන මම කනගාටු වෙනවා. ඒ කාලේ දිහා බලලා මේ පහලිකුටි ආම්රංගේ හොම්බ බිම ඇදෙන තරමට තද වෙලා දැන් එල්ලිලා තියෙන්නේ මේ තරහා ගිහලා එහෙම පෙන්වන්නේ නැහැ. ඉතින් ඒ වුණාට ඉතින් මම ඒක වාසියට අරගෙන පැය දෙකක් නිසා මෑනියෝ අනුකම්පා කරන්න ඈ. එහෙමයි ස්වාමීන් වහන්සේ. මොකක්ද අනුකම්පාව? loving kindness අර mindfulness එකට මම අහගෙන හිටියේ ස්වාමීන් වහන්සේ. ඒ වගේ අපි පොඩ්ඩක් mindfulness එකට kindfulness දාලා ටිකක් මේ පොඩක් පස්සට මේ දානවා දවස් දෙකක් විතරට. ඔව් ඒක හරියටම කාරණාව තේරුම් ගන්න තියෙනවා. ඒ නිසා ධම්මරුචි කියලා මම නම දානවා. ඒක තමයි තියෙන්නේ මෑණි. ඔය වැඩේට උඹ බොහොම දක්ෂයි. ඔය මේ කාරණාව තේරුම් අරගන්නවා. මොලේ පොඩ්ඩක් පුංචි ඇති ඒ වුණාට කමන්නේ හරියට වැඩ කරන බව පේනවා. ඒ නිසා අපි 11 වෙනිදාට දානවා. ඒ කට්ටියට සමාව භජනය කරන්න මේ ස්වාමීන් වහන්සේ තමයි කිව්වේ. තාක්ෂණ දෝෂේ ඒගොල්ලන්ගේ පිටින් ගියා වගේ තමයි තියන්නේ. ඇත්තට හිතාමතා කරපු දෙයක් නෙවෙයිනේ. නමුත් අපි මේ ආදරෙන් ඉල්ලා හිටනවා පහලිකුටි ශාන්සිගෙන් මේ අනුමෝදනාවක් කරන්න. දවසේ දුණු ධර්ම සාකච්ඡාවයි දැන් මේ නිමා වුණේ. සම්බන්ධ වුණේ පූජනීය මහා සංඝරත්නය යෝගාවචර පිරිසත් සමග ඊතර මෙතර සදහැ පිරිස සමග
මෙහෙණින් වහන්සේලාත් සම්බන්ධයෙන් ඉතින් වටිනවා අපිට. ඉතින් මේ වෙලාවේ විදිහට අප හැම දෙනා විසින් මේ එකතු වෙලා මේ සිද්ධ කරද්දී නායක පූජනීය ස්වාමීන් වහන්සේ ඇසූ පිරූ කරුණු පිරමින් සෑම දිනාටම වැදගත් කරුණු ඉදිරිපත් කරමින් ධර්මාකච්ඡා මෙහෙමින් බොහෝ පින් රැස් කරගත්තා. අප සෑම විසිනුත් සවන් දෙමින් සම්බන්ධ වෙමින් කරුණු ඉදිරිපත් කරමින් බොහෝ පින් රැස් කරගත්තා. මේ සියලු පින් අපටත් ලෝකෙ සැමටත් නිවෙනින් සැනසෙන්නට හේතු වේවා කියන මෙත් සිත ඇති කරගෙන ප්‍රාර්ථනා තබාගෙන ගාථා සජ්ජායනා කළ මෙසේ පින් දෙමු. ittavata jammehi sampatam punya sampadang sabbe deva anumodantu sabba sampatti siddhya ittavata jammehi sampatam punya sampadang